එතකොට 2018 ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය සංඛ්‍යාපාද පිළිබඳව ඔබ ඉගෙනගත් විෂය කරුණු ඇසුරෙන් පහත අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඒකේ අහනවා ද්විමේය සංඛ්‍යා යනු කුමක්දයි ස්ථානීය අගය ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා. ද්විමේය සංඛ්‍යා යනු කුමක්දයි ස්ථානීය අගය ඇසුරෙන් පැහැදිලි කරන්න. ඔව් අපිට මේකට උදව් කරන්නේ කවුද? මට නම කියන්න. මම නම් කරන්නට පෙර පුතාලට පුළුවන් මේකට උදව් කරන්න පුළුවන් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න කියන්න පුළුවන් අයට ඉදිරිපත් වෙන්න පුළුවන්. කවුද මේකට අපිට උදව් කරන්නේ? කො අපේ දරුවෝ ටික කවුද මේකට උදව් කරන්නේ? අමායා දුව අපිට මේකට පිළිතුරු දෙන්න. ඔව් කවුද? සර් මම උත්තර දෙන්නද? කියන්නකෝ බලන්න. සර් ඒ කියන්නේ දැන් ද්විමේය සංඛ්‍යා යනු කුමක්ද? ස්ථානීයගේ ඇසුරින් කියන්නේ ස්ථානීය කියන්නේ ද්විමේය සංඛ්‍යාවල දෙකේ බිඳුවේ පාදයයි දෙකේ එක්කේ පාදයයි විතරයිනේ සර්. ඒ දෙක විතරනේ. ඔව්. එතකොට සර් අපි අපිට ඒක මේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් අර මේ ඝනක රාමුවක් ඇඳලා ඒ කියන්නේ දෙකේ බිඳුව සමාන එතකොට ඝනක රාමුවක් ඇඳලා මොකක් හරි අපිට සංඛ්‍යාවක් පෙන්වන්න උනත් පුළුවන් නැත්නම් මේ දෙකේ බිඳුව පාදේ සමානයි 1යි දෙකේ කියන්නේ පළවෙනි පාදේ සමානයි 2යි දෙකේ දෙවෙනි පාදේ සමානයි 4යි ඒ වගේ සර් ඒක කර අපිට එහෙම මේ ඒතොර අගයන් දාන්නත් පුළුවන් නේ ස්ථානීයගේ ඇසුරෙන් පැහැදිලි කරන්න කිව්වා. සංඛ්‍යාවකට අයිති වෙන්නේ කුමන ඉලක්කම්ද? 0 සහ 1 විතරයි සර්. 0යි 1යි. 0 1. එතකොට ද්විමේය සංඛ්‍යාවක ස්ථානීය අගයන් ලෙස ගොඩනැගෙන්නේ කාගේ බලද? දෙකේ බල. දෙකේ බල. 2 බල 0, 2 බල 1, 2 බල 2, 2 බල 3 ආදී ලෙස තමයි ස්ථානීය අගයන් ගොඩ නැගෙන්නේ නේද? ඒක තමයි පුතා අර කිව්වේ ඝනක රාමුවක් අපි ගත්තොත් මේ ඝනක රාමුවක අපිට ඔය විදිහට මේ දෙකේ බල ඉදිරිපත් කරන්න පුළුවන් නේ. අපි දැන් මේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ ආකාරයට මේ එතකොට මේකේ එන්නවා මෙහා 2 බල 0 මෙහා 2 බල 1 2 බල 2 2 බල 3 එතකොට අපි මේකේ ගත්තොත් එහෙම මේ විදිහට මෙතන අපි මේ උදාහරණයක් විදිහට නේ මෙතන මෙයා ඉන්නේ 1.1 ගත්තොත් මෙයා දෙකේ පාදය නේ ඔය ආකාරයට ස්ථානීය අගයන් එන්නේ දෙකේ බල. එහෙනම් පුතාගේ පිළිතුර තුල මෙන්න මෙහෙම එන්න ඕන. ඔයගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන පිළිතුර තුල 0.1 ඉලක්කම් දෙක පමණක් භාවිතා කර ගොඩනගන සංඛ්‍යා ද්විමේය සංඛ්‍යාවේ ඒක මුලින්ම සඳහන් වෙන්න ඕන 0.1 ඉලක්කම් දෙක පමණක් භාවිතා කර ගොඩනගන සංඛ්‍යා ද්විමේය සංඛ්‍යාවේ ඊට පස්සේ ද්විමේය සංඛ්‍යාවක ස්ථානීය අගයන් ගොඩනැගෙන්නේ දෙකේ බල ලෙසය උදාහරණ කියලා මේ විදිහට පෙන්වන්න පුළුවන් 2 බල බිඳුව 2 බල 1 මේ ආකාරයට දෙකේ බල ලෙසය ඊට පස්සේ අන්න අපිට උදාහරණයක් ලෙස මේක මේ වගේ එකක් ඇඳලා පෙන්වන්න පුළුවන් 1.11 එතකොට මේ දෙකේ බල ලෙස ගොඩනැගෙන අවස්ථාවක්. ඔබේ පිළිතුර තුල ගොඩනැගෙන පිළිතුර තුල අන්තර්ගත වෙන්න ඕන 0.1 ඉලක්කම් දෙක පමණයි භාවිතා වෙන්නේ. අනිත් එක ස්ථානීය අගයන් දෙකේ බල කියන එක පුතාලගේ පිළිතුරේ තියෙන්න ඕන. හරි?
ඔබේ පිළිතුරු සර් පරීක්ෂා ඔව් කියන්න. සර් එතකොට මං කිය උත්තරේ හරි නේද? ඔව් පුතා කියපු උත්තරේ හරි. දෙකේ බල සඳහනක් තියෙන්න ඕන. ඒ වගේම උදාහරණයක් මේ වගේ ඉදිරිපත් වෙලා තියෙනවා නම් තවත් බොහොම හොඳයි. හරිනේ. කාට හරි ඒහා සම්බන්ධව අපහැදිලිකමක් තියෙනවා නම් අහලා විසඳ ගන්න පුළුවන්. හරි? ওই විදියට එන්න ඕන. ඊළඟට දශමයේ සංඛ්‍යා ලියා දැක්වීම සඳහා යොදා ගන්නා සංඛ්‍යාංක ඒ කියන්නේ ඉලක්කම් ගණන කීයද කියලා අහනවා. දශමයේ සංඛ්‍යා සඳහා යොදා ගන්නා. ඔව්. එතකොට 10යි. ඕ 10යි. මොනවද ඒ 10? ඉලක්කම් ගණන කීයද? ඉලක්කම් ගණන. ඔබේ උත්තරය 1 2 3 4 5 6 7 8 9. ඔව් ඒක අපි 0 1 2 3 4 5 6 7 8 9 නේ ඉලක්කම් ගණන අහන්නේ උත්තරේ 10යි. ඉලක්කම් ගණන 10යි. හරි පුතේ. ද්විමීය සංඛ්‍යා ලියා දැක්වීම සඳහා යොදා ගන්නා සංඛ්‍යාංක මොනවාද? 0 1 2 3 නෑ. ද්විමීය සංඛ්‍යා ලියා දැක්වීම සඳහා යොදා ගන්නා සංඛ්‍යා 0 සහ 1 1 පමණි. ඈ 0 සහ 1 පමණි කියලා. ඔව් 0 1 කියලා තිබුණා නම් ඇති 0 1 පැහැදිලි? right. ඔව් සර්. අපි එතනට ලකුණු ප්‍රදානය කරොත් දුවේ පුතේ ඔබේ මේ පැහැදිලි කිරීම නිවැරදි නම් මෙතන ලකුණු දෙකක් දාගන්න. ලකුණු දෙකක් අර කිව්ව කරුණු අන්තර්ගත වෙන්න ඕන. ඉලක්කම් ගණන තියෙනවා නම් ඒකට එකක් දාගන්න. 0.1 සඳහන් වෙලා තියෙනවා නම් දෙකක් ලියාගන්න. එතකොට ඒ කොටස ත්‍රිකෝණයක් තුල මෙහෙම දාන්න ලකුණු 5යි. ඔන්න මම මේ කියන විදිහටම මාකින් කරන්න. හරි? ලකුණු 5යි. එතකොට වෙනකන් හරිද? පොඩ්ඩයි ඉන්න සර්. ඉන්නම් ඔබ කියනවා නම්. හරි සර්. හරි සර්. හරි. එතකොට පුතේ අපි එනවා B කොටස. B කොටස. B කොටස. මේකේ කියනවා මොකක්ද? මේකේ කියනවා 45 යන 10 පාදේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාව දෙකේ පාදේ නැත්නම් ද්විමේ සංඛ්‍යාවලට හරවන්නලු. එතකොට අපි මොකද කරන්නේ? 45 ද්විමේ සංඛ්‍යාව දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදා දෙකෙන් බෙදාගෙන බෙදාගෙන යනවා. ඔව් 21යි 45 ඉතුරු දෙකේ 1යි 21යි ඉතුරු 22යි 22යි ඉතුරු 1යි. ඉතිරි 1යි 22ට දෙකේ ඒවා 11යි ඉතුරු නැහැ. 11යි ඉතිරි නෑ 11ට දෙකේ ඒවා 5යි ඉතුරු 1යි. ඉතුරු 1යි. 5යි ඉතිරි 1යි 5ට දෙකේ ඒවා 2යි ඉතිරි 1යි. ඉතිරි 1යි දෙකට ඉතිරි 1යි ඉතිරි 0යි. 1යි ඉතිරි නෑ ඊට පස්සේ එකට දෙකේ ඒවා 0යි ඉතිරි 1යි. ඉතිරි ඉතිරි ඔක්කොම ඉතිරි 1යි ටික තමයි 0යි පුතා 1යි ඔය 1යි 0යි 1. එතකොට අපි කරන්නේ මෙන්න මේ කියන පෙළ ගැස්ම මේ පෙළ උඩ ගැස්ම ඉඳන් අපි කොහොමද යට ඉඳන් උඩට. දකුණට 1 0 1 1 තව දෙයක් ලියන්න ඕනනේ දෙකේ පාද. දෙක කියලා ලියන්න ඕන දෙක. ඔන්න ඔහොම තමයි පුතේ ඕගොල්ලන්ගේ උත්තරේ ගොඩ නැගෙන්න ඕනේ. උත්තරේ යටි ඉදි දෙකක් ගහලා තියන්න. හදපු ක්‍රමවේදය පෙන්වන්න, පියවර පැහැදිලිව පෙන්වන්න. ඔන්න. එම ද්විමේය සංඛ්‍යාව ගණක රාමුවක් තුලින් නිරූපණය කරන්න. ගණක රාමුවක් තුලින්. එහෙනම් මම අදින්න යන ගණක රාමුවේ කූරු කීයක් තියෙන්න ඕනද? 6ක්. 1 2 3 4 5 6 1 2 3 4 5 6 ඔන්න ඔය විදිහට තියෙන්න ඕන.
ඔය ඝනකරාමයේ කූරු 6ක්. එතකොට මෙන්න මේ විදිහට හරි. එතකොට මෙතන අපි ගමු 2 බල බිඳුව බිඳුව 2 බල 1 2 බල 2 බල 2 2 බල 3 2 බල 4 2 බල 5 කොහොමද එන්නේ එතකොට මේ වලට 2 බල බිඳුවට එකක් එනවනේ 1යි ඊට පස්සේ මෙතන නෑ 2 බල 2ට 1යි 2 බල 3 2 බල 3ට 1යි 4ට නෑ නැහැ ඊළඟ එකට 1යි 5ට 1යි ඔන්න ඔහොම එන්න ඕන ඒ තමයි ද්විමේය සංඛ්‍යාව ඝනකරාමුක නිරූපණය මම මේ තැනින් තැන හැදුවට ඔයගොල්ලෝ පිළිවෙලට හදලා තියෙන්න ඕන හරි මම මේ පේපර් එකේ ඉඳ තියෙන තැන් වල තමයි මම මේ හදන්නේ හරිනේ හරි සර් එතකොට අපි ඊළඟට එක එනවා අගය සොයන්න මොනවද අගය සොයන්න එතකොට අපි කොහොමද තුන්වෙනි එක තුන්වෙනි එක මේ ද්විමේය සංඛ්‍යාව 10 පාදයට හරවන්න ද්විමේය සංඛ්‍යාව 10 පාදයට හරවන්න කොහොමද ගන්නෙ තියෙන්නේ 1 බිඳුව 1 නෑ 1 බිඳුව 1 පුතාලා කියන්න බලන්න මම මොකද කරන්න ඕනේ කියලා 1 කියන්නේ 2 බිඳුව 2 මෙයා 2 බිඳුවේ බලය මෙයා 2 1 බලය 2 1 බලය මෙයා 2 2 බලය 2 2 බලය මෙයා 2 3 බලය මෙයා 2 4 බලය 2 4 බලය නේ 2 5 මෙයා 2 5 බලය හරි දැන් මොකද කරන්නේ 2 බිඳුවේ බලය කියන්නේ කීයද 2 බිඳුවේ බලය කියන්නේ 1යි 1 ගුණ වෙනවා 1යි නේ ඔව් එකතු කිරීම ඊළඟට 2 බලය කියන්නේ 2 ගුණ කිරීම නේ එතකොට 2 ගුණ වෙනවා බිඳුවෙන් ඊළඟට 4 ගුණ කිරීම 1 4 ගුණ කිරීම 1 8 ගුණ කිරීම බිඳුව 8 ගුණ කිරීම බිඳුව ඊළඟට 16 ගුණ කිරීම 1 16 ගුණ කිරීම 1 ඊළඟට 32 ගුණ කිරීම 1 32 ගුණ කිරීම 1 එතකොට එක්වරක් 1 1යි බිඳුවයි 4යි 4යි බිඳුවයි 16යි 16යි 32යි කීයද දුව එකතුව 64යි උත්තරය 64යි මොකේ පාදයේද 10යි පාදය දශමයේ සංඛ්‍යාව 30යි 40යි 40 64ද 54යි 30යි 40යි 48යි 53යි සර් 53යි සර් 48යි 4යි 52යි 53යි දුව 53යි සර් 53 ඔව් සර් 53 හැමෝටම ඔව් සර් විපාඩු තියෙනවා නම් හදාගන්න ඉදිරිපත් කිරීම මේ වගේ ඕගොල්ලෝ ප්‍රශ්න අංකයට අදාළ උත්තරේ ගොඩනගලා තියෙන්න ඕන. දුව 64 ආවේ බලන්න 53 උත්තරේ එන්න ඕන පුතේ. අඩුපාඩු හදාගන්න තියෙනවා නම් හරිද හරි සර් හරි සර් හරි පුතා එහෙමනම් අපි
බලමු මේකට ලකුණු දීගෙන යමු නේද මුලින්ම. නැත්නම් අපිට ඉඩමදිනේ. දැන් අපේ ඒ කොටසේ ලකුණු කීයද ආවේ? 5යි නේ. 5යි සර්. 5යි. ඉතුරු තව කීයක් තියෙනවද? තව 16ක් එන්න සර්. තව 11ක් ඕනනේ. 11ක් ඕන. 11. එතකොට මේ ගානට අපි දාමු ඔබ බෙදනවට මෙතන තියෙනවා උත්තර ඉදිරිපත් කරනවට තියෙනවා 11. තුනයි 7යි 8යි 9යි 10යි 2 4 6 මේකට ලකුණු 2යි. බෙදීම නිවැරදිද? ඔබ ඉදිරිපත් කිරීම හරිනම් ලකුණු 2යි. හරිද? ද්විමේය සංඛ්‍යාව ඝනකරාමෝක නිරූපණයට ලකුණු 2යි. ද්විමේය සංඛ්‍යාව 10 පාදයට හරවනවට මෙන්න මේ ස්ථානීය අගයන් ඔබ නිවැරදිව ලියනවා නම් 1යි. ඒවා සුළු කරනවට 1යි. උත්තරේට 1යි. එතන පුතා සමස්ත ලකුණු 3යි. ඔන්න ඔහොම. එතනට එන්නේ සමස්ත ලකුණු 3යි. හරිද? එහෙමනම් අපි ඉදිරියට යමු. ඔන්න අපි එනවා පුතා. මම මකන්නද මේක? හා සර්. හා සර්. එතකොට අපි එනවා ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 මේක කියනවා පුතා අගය සොයන්න කියලා. අගය සොයන්න. අපි ගමු බලන්න. කොහොමද එන්නේ? 1.1.2 පාදය එයාට එකතු කරන්නලු 1.1.2 පාදය. එකතු කරමු. කවුද මට උදව් කරන්නේ? කොහොමද? සර් මම උදව් කරන්නද? කියමු බලන්න. හැමෝම කතා කරමු. කීයද? 1.1. ඒ කියන්නේ 1.1 සර්. බිඳුවයි එකක් ඉතුරුයි. 0.1. 1.1. 1.1. 1.1 බිඳුවයි එකක් ඉතුරුයි. 1.1. නැත්නම් එකේව තුනම ආවම මොකද වෙන්නේ? 1.1 එකක් ඉතුරුයි. 1.1. 10 කියන්නේ පුතා 1.0. හැමතිස්සෙම අපි මේක කතා කරන්නේ 1.1. එහෙම 1.1. එහෙනම් උත්තරේ එන්නේ වෙනම ලියන්නේ 1.1.2 පාදේ. ඔන්න ඔහොම මේ උත්තරේ එන්නේ. මේක ආවද? ඒකට ලකුණුයි නේද සර්? නෑ ලකුණු දෙකක් එනවා. මෙහෙම නෙමෙයි ලකුණු මෙතන 2යි 2යි මෙයාට 3යි 2යි 2යි 2 4 6 8 8යි 3යි 11යි 11යි 5යි 16යි. හරි? එහෙනම් මේ ඔබ ඉදිරිපත් කරපු එකට ලකුණු දෙකක් තියෙනවා. ඔන්න. හරිද? හරි සර්. හරි සර්. ඊළඟට අපි එනවා අඩු කිරීම. අනිවාර්යයෙන් අඩු කරන අවස්ථාව. අපි අඩු කරන අවස්ථාවට ගියොත් එහෙම දුවේ පුතේ මෙතන එනවා 1 බිංදුව අඩු කරන්න තියෙනවා. අඩු කරමු බලන්න. එකෙන් බිංදුවක් අඩු කරාම 1යි. එකෙන් බිංදුවක් අඩු කරාම 1යි.
බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. මෙන් ගත්තා. එතකොට දෙකෙන් එකක්. ඔව් දෙකෙන් එකක්. දෙකෙන් දැන් මෙයා ළඟ බිඳුව තියෙන්නේ. නේ මෙයා බිඳුවෙන් එකක් බිඳුව. බෑ. ආයි මෙන් ගත්තා. එතකොට එයා ළඟ දෙකයි. දෙකෙන් එකක් එකයි. එකයි. චෙක් කරමු අපි ආපස්සට එකතු කරමු. බිඳුවයි එකයි. 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 බිඳුවයි එකයි. උත්තරය අවසානයේ ලියන්න ඕන මේ දෙකේ පාදය 11 කියන්නේ එකයි දෙකේ පාදය. ඔන්න ඔහොම උත්තරේ එන්න ඕන. එතකොට දුවේ පුතේ එතනට ලකුණු වෙනවා දෙකක්. එතකොට ඔයගොල්ලන්ගේ ලකුණු මෙතන එන්නේ B කොටස දාන්න බලන්න කීයද කියලා ලකුණු B කොටස. B කොටස ලකුණු. B කොටස සම්පූර්ණ ලකුණු ගත්තොත් එහෙම එන්නේ 11යි. ඊළඟට පළවෙනි ප්‍රශ්නය මේ විදිහට කොටුවක් තුල 11න් 16න් කීයද කියලා දාන්න. 16න් කීයද කියලා දාන්න. හරිද? හරි සර්. එහෙනම් ඔන්න මම එහෙනම් පළවෙනි ගාන අපි සාකච්ඡා කරා. ද්විමේය සංඛ්‍යා සම්බන්ධයෙන් තමයි තිබුණේ. ඔයගොල්ලෝ කොච්චර ලකුණු ප්‍රමාණයක් ගත්තද කියලා. මම ඊට පස්සේ බලනවා ඔයගොල්ලන්ට ඔබ උත්තර පත්‍රය ගෲප් එකට දාන්න ඕන නේ. දැන් දාන්න සර්. නෑ දැන්ම මේ අපි ඔක්කොම සාකච්ඡා කරලා පස්සේ දාමු. හරි? right. අපි එනවා දැන් ප්‍රශ්නාංක 2ට. ප්‍රශ්නාංක 2 සකස් වෙලා තියෙන්නේ මොන පාඩම මූලික වෙලාද? බීජීය ප්‍රකාශන. බීජීය ප්‍රකාශන සර්. නේ ඔව්. අපි ගැටලුව බලමු. පැත්තක දිග මීටර් x වූ සමචතුරාර්යාකාර මල් පාත්තියක රූප සටහනක් පහත දැක්වේ. මල් පාත්තියේ දිග මීටර් 3කින් වැඩි කර පළල මීටර් 2කින් අඩු කර අලුත් මල් පාත්තියක් සකස් කරනු ලැබේ. එම මල් පාත්තියේ රූප සටහනක් ඇඳ එහි දිග පළල x ඇසුරෙන් ලියන්නලු. ඔව්. අපි ගමු බලන්න. ඔන්න මේ විදිහට මේ මල් පාත්තියේ දිග මීටර් 3කින් වැඩි කරනවා පළල මීටර් 2කින් අඩු කරනවා. දිග මීටර් 3කින්. එතන කොහොමද එන්නේ? x ධන 3 පළල x ධන 3 x ධන 3 පළල x ධන 2 x ඍණ 2 පළල මීටර් 2කින් අඩු කරනවා. x ඍණ 2 ඔන්න x ඍණ 2 දිග හා පළල නේ රූප සටහන x ඍණ 2 x ඍණ 2 නේද? අලුතින් සකස් කළ මල් පාත්තියේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. අලුතින් සකස් කළ මල් පාත්තියේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක්. කොහොමද එන්නේ එහෙනම්? ප්‍රොමිලක්කම් x ධන 3 වර්ගඵලය වෙන්නේ x ධන 3 වාරයක් x ඍණ 2 x ඍණ 2 වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියා සුළු කරන්නලු. සුළු කරන්න. සුළු කරමු අපි. කොහොමද කරන්නේ? එතකොට ඔබ දන්නවා මේකෙදී x වලින් වර්ගය ගුණ කරනවා x ඍණ 2 ධන 3 වෙනවා x ර්ණ 2. එතකොට මෙතන පළමු ප්‍රකාශනයේ වර්ගය ඍණ 2යි ධන 3යි ඍණ 6. එතකොට මෙතන එනවා x වර්ගය ධන 3යි x ඍණ 2යි x කීයද එතකොට? ධන x ඍණ 6. x වර්ගයේ ධන x ඍණ 6. ආවද හැමෝටම? ඔව් සර් ආවා. ඔන්න ඔව් සර් ආවා. අපි බලමු මෙතනට ලකුණු කීයක් එනවද කියලා. ඔබ x ධන 3 නිවැරදිව ලියලා තියෙනවා නම් 1යි x ඍණ 2 ලියලා තියෙනවා නම් 1යි සටහන හරියට ඇඳලා තියෙන්න ඕන.
එතකොට මේ විදිහට රූප සටහන තුල ඉදිරිපත් කරනවට ඔය විදිහට එන්න ඕන ලකුණු දෙකයි මෙතනට. ලකුණු දෙකයි. ඊළඟට වර්ගඵලයේ ඉදිරිපත් කිරීම ප්‍රකාශනයේට එකයි මේ අතරමැද පියවරට එකයි උත්තරයට එකයි මෙතන ලකුණු 3යි ඔය විදිහට එන්නේ. මෙන්න මේ මැද පියවර පෙන්නලා තියෙන්න ඕන. ඒ අනුව ඒ කොටස ත්‍රිකෝණයක් තුල දාන්න ලකුණු 5යි. ලකුණු 5යි. හරිද? පොඩ්ඩක් ඉන්න සර් ලකුණු දාන්න. හරි සර්. සර් ලකුණු දාන්න පහෙන් නේද පළවෙනි ප්‍රශ්නෙට? ඒක සර් දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසට දාන්න ඕන ලකුණු පහෙන් නේද සම්පූර්ණව ගත්තාම? නෑ. ඔව් පහෙන් පහෙන් දෙවෙනි ගාන සාකච්ඡා කරේ නෑ. තව B කොටසක් තියෙනවා. ඔව්. ඒකේ දෙවෙනි ගාන ඒකේ දෙවෙනි එක අලුතින් සකස් කළ මල්පාතේ වර්ගඵල සඳහා ප්‍රකාශන ලියා සුළු කරේ ඒක තමයි දැන් කරේ. මේ රෝමී ලක්කම් අංක 2. මේ වර්ගඵල ලියුවා ප්‍රකාශනය අපි සුළු කරා. හරි සර්. එමනම් ඔන්න අපි ඒ කොටසට එමු ඊළඟ එකට. පහත් සඳහන් ප්‍රකාශන වල සාධක සොයන්න. ඔව් පුතාලට පේනවා පළවෙනිම තියෙන්නේ මොන වගේ ප්‍රකාශනයක්ද කියලා කියන්න මට බලන්න. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. ඔන්න එහෙනම් ඒක මම ගන්නවා x වර්ගය ධන ඍණ 9x ධන 20. කොහොමද මෙයාගේ අපි සාධක වෙන් කරන්නේ? ඒකසේ අපි ද්විපද ප්‍රකාශනය ද්විපද පොදු ප්‍රකාශනය බවට පත් කරන්න ඕනේ. ඔව් ද්විපද පොදු ප්‍රකාශන ද්විපද පොදු සාධක බවට පත් කරන්න ඕන. එතකොට අපි කරන්නේ ධන 20 සාධක යුගලයක් 20x ඍණ 9ක් 20x කියලා ලියන්නේ නැද්ද සර්? ඔව් x කියලා ලිව්වත් ගැටලුවක් නැහැ අවශ්‍ය නැහැ. මෙහෙම අපි 20 ගමු. මෙයාගේ කොහොමද අපි ගන්නේ? 5 ඍණ මෙයා ඍණ 9 හැදෙන්න ඕනේ. ඍණ 4. එතකොට එන්නේ මේ විදිහට මෙතන අපි ගන්නවා x වර්ගය මේ පදේ කඩනව පද දෙකකට ඍණ 5x ධන 20. මෙතනින් ඊට පස්සේ අපි වෙන් කරනවානේ ඔන්න ඔතනින් ඔහොම. මෙතන පොදු සාධකයේ ගන්නවා කවුද? x පොදු සාධක. x ඍණ 5යි ඍණ 4 ගන්නවා. මෙතන එනවා x ධන 5. මෙතන x ඍණ 5. ඔව් මෙතන එන්නේ x ඍණ 4. ඔන්න එතකොට අපි ඒකේ ලකුණු වෙන් කරොත් පුතේ මෙන්න මේ මැද පදයට මේ මැද පදේ මේ ඍණ 5 ඍණ 4යි x වෙන් කරනවට එක ලකුණයි සාධක දෙකට එක එක හම්බ වෙනවා. ඒ කියන්නේ සමස්ත ලකුණු 3යි. ඔන්න ඔහොම. සර් ඒකේ උත්තරය ලියද්දි සර් මේ දෙක ඒ කියන්නේ මාරුනාට කමන්නේ නේද? x ඍණ 4 ඒ කියන්නේ ගුණිතයක් නේ තියෙන්නේ. ගුණිතයක් ඉඳ මේ දෙක ප්‍රකාශන දෙක මාරුනාට ගැටලුවක් නැහැ. හරි සර්. හරි සර් thank you සර්. ඊළඟට අපි එනවා දෙවෙනි ගානට. දෙවෙනි ගානේ තියෙන්නේ මොකක්ද සාධක වෙන් කිරීමට මූලික වන අරමුණ. ඒ කියන්නේ අන්තර දෙකක අන්තර වර්ග දෙක අන්තරය. එතකොට මේ වර්ග දෙක අන්තරයක් එකපාර පේන්නේ නැහැනේ. මොකද්ද කරන්න ඕනේ මුලින්ම? 16 අපි අර 4 දෙවෙනි බලයේ විදියට 4 වර්ගයේ m වර්ගයේ අඩු කිරීම n වර්ගය. අපිට ඊට පස්සේ ඕනනම් මේම ලියන්න පුළුවන් 4යි m අර අටේ පන්තියේදී අපි ඉගෙන ගන්නවා බලවල ගුණිතයක් ගුණිතයක බලයක් ලෙස. ඕන්න n වර්ගය. ඊළඟට තමයි අපි සාධක දෙක හදාගන්නේ 4යි m ධන 2 මේ 4යි m ධන 2
ඊළඟට 4යි 4යි m ඍණ 2 නේ on සර් දෙක නෑ සර් n වෙද්ද ගන්නේ 4යි දෙක නෙවෙයි එන්නේ n මෙතෙන් දෙන්න ඕනේ n on right එතකොට පුතේ ලකුණු අනිවාර්යෙන් 3ක් එනවා එකක් තමයි ඔබ මේ 4යි දෙවෙනි බලයේ m දෙවෙනි බලයේ දකින්නවට හෝ මෙතන පියවරට එකක් එනවා ඊළඟට සාධක දෙකට එක හම්බ වෙනවා එතකොට 3යි ඊට පස්සේ ත්‍රිකෝණේ දාන්න b කොටසේ ලකුණු 6යි ප්‍රශ්නාංක 2ට පුතේ 10 11න් ලකුණු කීයද කියලා 11න් නේ 11න් කීයද කියලා දාන්න හරිද හරි සර් හරි එතකොට අපි ඊළඟ ගැටලුවට එන්න හදන්නේ පුතාලට අහන්න දෙයක් තියෙනවද මොනවා හරි ඔන්න අපි ඊළඟ ගැටලුවට එන්නම් excuse me sir ඔව් සර් ලබන සතියේ පන්ති තියනවද ඇයි මොකද්ද ගැටලුව නෑ සර් අවුරුද්ද නේද 14 නේද සර් එහෙමද අපි ඒක ඉස්සෙල්ලා මේ වෙලාවක් දාගමු එමුණොත් හරි ඊට ඉස්සෙල්ලා වෙලාවක් අපි දාලා කරමු මම ඊට දැනුවත් කරන්න හරි සර් මැසේජ් එකක් දානව නේද ඔව් දාන්න මේ පහුගිය දවස්වල ඔක්කොම හරීම කාර්යබහුල වුණා අද තමයි පුතේ පේපර් මාකින් ඉවරුනේ අද හවස 4:00 විතර තමයි මාකින් ඉවර වෙලා මේ ගෙදර ආවේ අපි ඊට පස්සේ මේ මම දාන්නම් අඩුපාඩු දැන් 6 පන්තියක් දවස් දෙකක් විතර කරන්නත් බැරි වුණා ඉතින් ඒ අඩුපාඩු ටික අපි හදාගමු. ඕගොල්ලන්ට මම වාර විභාගයක් තියෙනවා. ඒක අප්‍රේල් අන්තිම හෝ මැයි මුල සතියේ මම ඒක කරනවා පුතා. හරි ඔබට ඒක දැනුවත් කරන්නම්. එතකොට අපි එනවා ප්‍රශ්නාංක 3ට. මේ පාඩම ඔව් මොකද පාඩම? ඒක සරල රේඛා පාඩම මතක් කරන්න. ඒ ප්‍රමේය ප්‍රමේය නේද සර්? අපි මේ ගත්තේ සමාන අපි ගත්තොත් එහෙම සරල රේඛා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ. අපි අවසාන පාඩමනේ අවසානයේ කරපු පාඩම සමාන්තර රේඛා ආශ්‍රිත ඒකේ සර් ඒ ප්‍රශ්නේ ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂයක් තිබුණානේ ප්‍රමේයන් තිබුණා. මේ ප්‍රශ්නේ සර්. එහෙනම් අපි බලමු. ගාන කියමු බලන්න. පහත දී ඇති රූප සටහන ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මම තව පොඩ්ඩක් උඩට ගන්නම්. එතකොට රූපේ දක්නට ලැබෙන සමාන්තර රේඛා යුගලේ නම් කරන්න. රූපේ දක්නට ලැබෙන සමාන්තර රේඛා යුගලය නම් කරන්න. මොකක්ද සමාන්තර රේඛා යුගලය? ABCD ඉරි දෙකක් CD. ඔහොම ලියලා තිබුණත් හරි නැත්නම් AB සමාන්තරයි CD කියලා ලියලා තිබුණත් හරි. ඔබ මේ නිවැරදිව හඳුනා ගැනීම තමයි එතන බලාපොරොත්තු වෙන්නේ. මේ දක්නට ලැබෙන තීරයක් රේඛා ගණන කීයද? 4යි. තීරයක් රේඛා ගණන 4යි.
දෙකයි සර් දෙකයි. තීරයක් සර්. රේඛා වෙන්නේ මෙන්න මේ එකක්. දෙකයි. EF අනිත් එක දෙකයි සර්. කවුද? GH. GH. එහෙනම් දෙකයි සර්. උත්තරය 2යි. තීරයක් රේඛා ගණන 2යි. සමාන්තර රේඛා යුගලයක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන කෝණ අතර පවතින සම්බන්ධතා 3ක් ලියන්න. අනුරූප කෝණ සමාන වේ, ඒකාන්තර කෝණ සමාන වේ, මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය ඍජු කෝණ දෙකකට සමාන වේ. අන්න හරි. එකක් තමයි අනුරූප කෝණ සමාන වේ. අනුරූප කෝණ සමාන වේ. දෙක ඒකාන්තර කෝණ සමාන වේ. ඒකාන්තර කෝණ සමාන වේ. 3 මිත්‍ර කෝණ පරිපූරක වේ. නැත්නම් ඍජු කෝණ දෙකකට සමාන වේ. මිත්‍ර කෝණ පරිපූරක වේ. ඔන්න ඔහොම එනවා. මිත්‍ර කෝණ පරිපූරක වේ. අනුරූප කෝණ සමාන වේ, ඒකාන්තර කෝණ සමාන වේ, මිත්‍ර කෝණ පරිපූරක වේ. හරිද දුවේ පුතේ? මේකට ලකුණු මෙතන එනවා ලකුණු දෙකක්. මෙතනට ලකුණු 1යි. මේ තුනටම එක එක හම්බ වෙනවා. ලකුණු 3යි. ලකුණු 3යි. හරි? හරි සර්. එතකොට දැනට අපිට එනවා ලකුණු 3යි 2යි 1යි. හා ඉස්සරහට යමුද? හා සර්. ඔන්න එහෙනම් අපි බලමු ඊළඟට අපි එනවා ඒකේ 4 වෙනි ප්‍රශ්නෙට. XY Z යන ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති කෝණවල විශාලත්වය. XY Z වලින් දක්වලා තියෙන කෝණවල විශාලත්වය කොහොමද එන්නේ? මුලින්ම x හොයන්න. x වල ආගය එකපාර කියන්න පුළුවන් පුතාලට. මොන කෝණයක් දෙන්නේ? ප්‍රතිමුඛ කෝණයක්. නෑ. x අපිට ගන්න පුළුවන් අනුරූප කෝණ. f අකුරේ හැඩයට හැදෙන්නේ. f අකුරේ. සර් y මුලින්ම හොයාගත්තත් පුළුවන් නේද අපිට x එක ප්‍රතිමුඛ කෝණ කියලාත් ගන්න. ඔව් එහෙම ගන්න පුළුවන්. ඉතින් x එකපාර හොයා ගන්න පුළුවන්. මේ x මේ කෝණ දෙක සමානයි. x ගියාගේ 100යි. එතකොට ඒක වැරදිද? වැරදි නෑ. ඊට පස්සේ y ගියාගේ y 100යි. හේතු අහලා නෑනේ. ඊළඟට z ගන්න කොහොමද? z 120යි. මේ දෙන්න මිත්‍ර කෝණ නේ? ඒ කියන්නේ z එකතු කිරීම අංශක 60 සමානයි අංශක 120යි. sorry 180යි. දෙන්නගේ එකතුව. 120යි. ඔව් සර් 180යි. 180යි. එම නිසා අන්න අපිට එනවා z සමානයි 180න් 160ක් අඩු කරනවා. එතකොට කීයද? අංශක 120යි. 100යි 120යි. එතකොට පුතා මේකට එක ලකුණයි මේකට එක ලකුණයි උත්තරේට එක ලකුණයි. මෙතන ලකුණු 3ක් එනවා. ඒකට සර් මේ ලිව්වට කමක් නැහැ නේද හේතුත්? ඔව් හේතු ලිව්වට කමක් නැහැ. හේතු ලියනවා නම් හොඳයි. අහලා නම් නැහැ. ඇව්වේ නැතුණාට ඔබ හේතු ලිව්වා නම් හොඳයි. හරි? ඊළඟට අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට එකේ XYZ යන ඔය එක හරි අපි එනවා දැන් B කොටසට ABC කෝණය ADC කෝණයට සමාන නම් අපි ඔප්පු කරන්න ඕන EDF කෝණය GBH කෝණයට සමාන බව. කොහොමද ගන්න? අපි සාධනය කරන්න තියෙනවා. නේද පුතේ? ඔව් එතකොට සර් ලියන්න ඕනේ දත්තය සාධනය කළ යුත්තේ. ඔව් දත්තේ එන්නේ මොකද්ද? රූපයේ ABC සමානයි ADC වේ. සාධනය කළ යුත්තේ තමයි මේක. EDF සමානයි GBH බව. දැන් අපි සාධනය කොටසට තමයි එන්න හදන්නේ. සාධනය ඔන්න බලන්න.
අපි ගන්නවා EDF නේ එන්න ඕනේ EDF. අපි ලියනවා EDF සමානයි ADE. ඒකට හේතුව මොකක්ද? ඒක සර් මේ ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ නිසා. කෝණ. ඔන්න ඕක එනවා. ඊට පස්සේ අපි ලියනවා තවද GBH. GBH සමානයි කාටද? ABC. ABC. ඒකට හේතුව මොකක්ද? ඒකත් ප්‍රතිමුඛ කෝණ නිසා. ඒකත් ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ඊළඟට අපි එම නිසා නෑ අපිට ඒ දෙක හරි. අපි ලියනවා තවද AD සමාන ABC දත්තය දී ඇත දත්තය අන්න එම නිසා EDF සමානයි GBH ප්‍රත්‍යක්ෂ අන්න ප්‍රත්‍යක්ෂ සේ ප්‍රත්‍යක්ෂ කියලා අපි ඒක යොදාගත්ත ප්‍රත්‍යක්ෂ මේ අංකෙත් ලියන්න ඕනද? අනේ නෑ ඒ අංක දාගත්තේ අපි. එහෙම බෑ. ඒක අවශ්‍ය නෑ ප්‍රත්‍යක්ෂ කියලා ලියන්නයි ඕනේ එච්චරයි. සර් ඉස්කෝලේ කිව්වනේ සර් එහෙම කළේ නැදොත් ලකුණු දෙන්නේ නැහැ කියලා. අංක ලියන්නේ ඒ අංකේ අපි දාගත්තේ. يعني ඒක විශේෂ මේ අංකයක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂය කියලා දැම්මම හරි. හරි සර්. හරි සර්. thank you සර්. ප්‍රත්‍යක්ෂය කියලා නොලිව්වත් අපි ලකුණු දෙනවා. ප්‍රත්‍යක්ෂය කියලා ලියන්න අත්‍යවශ්‍යම නැහැ. ප්‍රත්‍යක්ෂය කියන්නේ අනිවාර්ය සත්‍යයක්නේ. හරි. නමුත් ඔයගොල්ලෝ එතන ප්‍රත්‍යක්ෂය කියලා ලියන්න පුරුදු වෙන්න ඒක වඩා හොඳයි. එතකොට මේකට ලකුණු කීයක් තියෙනවද අපේ ගානේ? 3යි 2යි 5යි 6යි 6යි 3යි 9යි 9යි 10යි 11යි තව දෙකයි තියෙන්නේ. ඒ ලකුණු දෙක කොතනද දන්නවද එන්නේ? ඒක එන්නේ ප්‍රතිමුඛ කෝණ දත්තය මේකෙන් මෙන්න මේ දෙකෙන් එකක් හරි ලියලා තියෙනවා නම් එක ලකුණයි දත්තේ ලියලා තියෙනවා නම් එකයි මෙතන ලකුණු දෙකයි. මේ දෙකෙන් එකක් හරි ලියලා තියෙනවා. ඒ අනුව B කොටස ත්‍රිකෝණයක් තුල ලකුණු දාන්න. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු 10න් කීයද කියලා දාන්න. 10න් කීයද කියලා දාන්න. හරිද? දුල පුතාලා හරිද? හරි සර්. හරිනේ. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4. මොකද්ද ප්‍රශ්නාංක 4? ප්‍රශ්නාංක 4 භාග ගණන්නේ. ඔව් සර්. හරි. පුද්ගලයෙක් තම මාසික වැටුපෙන් 3න් එකක් ආහාර සඳහාද 4න් එකක් ගෙවල් කුලී සඳහාද වැය කරයි. ඔහු ආහාර හා ගෙවල් කුලී සඳහා වැය කළ මුදල මුළු වැටුපෙන් කවර භාගයක්ද? ඔහු ආහාර හා ගෙවල් කුලී සඳහා වැය කළ මුදල මුළු වැටුපෙන් කවර භාගයක්ද? කොහොමද උත්තරේ ගත්තේ? මෙන්න අපේ මොකද්ද වෙන්න ඕනේ? 3න් එකයි ඒ තම මාසික වැටුපෙන් 3න් එකක් ආහාර සඳහා. ඊට පස්සේ ගෙවල් කුලී සඳහා 4න් එකයි. 3න් එකයි 4න් එකයි එකතු කරන්න තියෙන්නේ. නේ? මුළු වැටුපෙන් කවර භාගයක්ද? 3න් එකයි 4න් එකයි එකතු කරන්න අපිට යන්න වෙනවනේ පුතේ පොදු හරයකට. පොදු හරය කීයද මේ දෙන්නගේ? 12යි. 12ට ඒවා 4යි.
හතර 12ට 4 ඒවා 3යි 4යි 3යි 3යි 7යි 7යි 12න් 7යි 12න් 7යි මේ තමයි රෝමී ඉලක්කම් අංක 1ට උත්තරය මේ රෝමී ඉලක්කම් අංක 1ට උත්තරේ තමයි ඔය බලන්න ඔබ හරිද කියලා මෙතන මෙන්න මේ දෙන්න එකතු කරන බව පෙන්නනවට එක ලකුණයි ඊට පස්සේ පුතේ උත්තරේට එක ලකුණයි දැනට ලකුණු දෙකක් දාගන්න සමහර වෙලාවට මෙතනටත් ලකුණක් දෙන්න පුළුවන් වෙයි අපි දැනට උණු බලමු එතකොට මෙතන ලකුණු දෙකයි ඔව් ආරහා ගෙවල් කුලී සඳහා වැය කළ පසු ඉතිරි වූ කොටසින් පහෙන් තුනක් වෙනත් වියදම් සඳහා වැය කරයි නම් වෙනත් වියදම් සඳහා වැය කළ මුදල මුළු වැටුපෙන් කවර භාගයක්ද මුළු වැටුපෙන් භාගයක් ලෙස එතකොට අපි කරන්නේ පුතේ මෙන්න මේ ඉතිරි වූ කොටස කියනවානේ මෙන්න මේ ඉතිරි කොටස හොයා ගන්න ඕන අපි වාක්‍යයක් ලියනවා ඉතිරි කොටස අපි කොහොමද ගන්න ඉතිරි කොටස කියන්නේ මුළු මුදල අපි ගන්න වැටුප 1යි කියලා එකෙන් අඩු කරනවා 12න් 7 එකක් කියන්නේ දූල පුතාලා දන්නවා 12න් 12යි 12න් 7ක් අඩු කරාම එතන ඉන්නේ 12න් 5යි 12න් 5යි ඊට පස්සේ ඉතිරි කොටසෙන් 5න් 3ක් වෙනත් වියදම් සඳහා වැය කරනවා අන්න එතකොට අපි ගන්නවා වෙනත් වියදම් වෙන්නේ 12න් 5 එයාගෙන් කීයද 5න් 3ක් අල්ලා යන්නේ එතකොට අපි දන්නවා 12න් 5 ගුණ කිරීම 5න් 3 ඔන්න එතකොට මේක අපි සුළු කරමු එතකොට මෙතන 3 ඒවා 1යි 3 ඒවා 4යි 5 ඒවා 1යි 5 ඒවා 1යි උත්තරය 4න් 1යි මේ ඉහත වියදම් වලින් පසු ඉතිරි මුදල මෙතනට ආවා එතකොට මෙතන ලකුණු ප්‍රධානයේ වෙන්නේ එකෙන් අඩු කරනවා 12න් 5ට එක ලකුණක් දෙනවා පුතා එතන ඊළඟට 12න් 5 ගත්තට එක ලකුණක් එනවා ඊට පස්සේ 12න් 5න් 3 ගන්නවට එකක් එනවා 4න් 1ට එකක් එනවා එතනට ලකුණු 4ක් තියෙනවා හරියට බලන්න 4ක් තියෙනවා මෙතන 4ක් ඊළඟට ඉහත වියදම් වලින් පසු ඉතිරි මුදල ඔහු බැංකුවේ තැන්පත් කරයි නම් ඉහත වියදම් වලින් පසු ඉතිරි මුදල එතකොට ඉහත වියදම් වලින් පසු ඉතිරි මුදල බැංකුවේ තැන්පත් කරයි නම් බැංකුවේ තැන්පත් කළ මුදල වැටුපෙන් කවර භාගයක් එහෙනම් දැන් එකෙන් අපි අඩු කරන්න ඕන එක කියන්නේ මුල් ඒ කියන්නේ යාගේ වැටුප එකෙන් අපි අඩු කරන්න ඕන මේ දෙන්නගේ එකතුව අපි ගත්තා 12න් 7යි ඒකයි ඊළඟට මෙතන අපි ගත්තනේ වියදම් කළ මුදල ඒ කියන්නේ මොකද්ද වෙනත් වියදම් සඳහා ගිය මුදල 4න් 1යි එකතු කරනවා එතකොට තමයි ඉතිරි කොටස එතකොට එනවා එක අඩු කිරීම මෙතන අපිට පොදු හරය ගන්න වෙනවා මෙතන අපි පොදු හරය 12යි 4යි 12න් 4න් ඉතුරු වෙන මේ කුඩාම සංඛ්‍යාව තමයි 12 මේ දෙන්නන් ඉතින් නැතුව බෙදෙන මෙතන වෙනසක් වෙන්නේ නැහැ මෙතන 7යි 12ට 4 ඒවා 3යි ඉන්නේ මෙයා 3න් ගුණ වෙනවා නේ එතකොට එක අඩු කිරීම 12න් 10යි 12න් 10යි කියන්නේ පුතා 12න් 2යි ඇයි 12න් 12ක් නේ 1යි කියන්නේ 12න් 10 මේක හැබැයි සරල කරන්න ඕන සරලම වාගේ තමයි 6න් 1යි සරලම වාගේ 6න් 1යි එතකොට සරලම භාගයේ 6න් 1 ඔබේ උත්තරය 6න් 1යි අන්න බලන්න එතනට එනවා එතකොට එකෙන් අඩු කරන බව පෙන්නනවට මෙතන එකක් එනවා මෙතන පොදු හරය ගන්නවට එකක් එනවා උත්තරේට එකක් එනවා ඒ අනුව එතනට ලකුණු 3ක් එනවා මෙයාට 3යි එතකොට ලකුණු 4යි 5යි 6යි 6යි 3යි 9යි තව ලකුණු දෙකක් තියෙනවා බැංකුවේ තැන්පත් කළ මුදල රුපියල් 6000ක් නම් ඔහුගේ මාසික වැටුප කීයද කියලා අහනවා බැංකුවේ තැන්පත් කළ මුදල රුපියල් 6000යි
එතකොට බැංකුවේ තැන්පත් කරන්නේ මුළු මුදලින් 6න් එකක්නේ පුතා. 6න් එකක් රුපියල් 6000යි. ඔන්න. එහෙමනම් 6න් 6ක් කීයද කියලා අහන්න. 6න් 6ක්. ඒ කියන්නේ 6000 6ක්. රුපියල් 36000. රුපියල් 36000යි. එතනට එනවා පුතේ. මෙන්න මේ 6න් ගුණ කරන බව පෙන්නනවට 1යි. 36000ට 1යි ලකුණු 2යි. ඒ අනුව 4 වෙනි ප්‍රශ්නෙට සමස්ත ලකුණු කීය දෙන්නේ 11න් 11යි. බලන්න. අඩුපාඩුවක් තියෙනවා නම් ඔබට තේරුම් ගන්නක් තියෙනවා නම් අහන්න. මම නැවත විස්තර කරලා දෙන්නම්. හරිද පුතා? හරි. සර් ඔව් කියන්නේ. මේ ගානේ දෙවෙනි ප්‍රශ්නේ අර අන්තිමට අහලා තියෙන්නේ මුළු මුදලේ මුළු වැටුපේ භාගයක් ලෙස කියලා නේද? එතකොට ආයෙ බෙදන්න ඕනේ මේ ගුණ කරන්න ඕනේ නැද්ද මුළු වැටුපේ? මේකද 6න් එකද? දෙවෙනි ගානේ. දෙවෙනි එකේ ඔව් ආහාර හා ගෙවල් කුලී සඳහා වැය කළ පසු ඉතිරි වූ කොටසින් 5න් 3ක් වෙනත් වියදම් සඳහා වැය කරයි. එතකොට මෙතන ඉතිරි වූ කොටසින්නේ. එතකොට මුළු වැටුප 1යි. ඒකෙන් මේ 12න් 7ක් එයා වැය කරනවනේ. ඒ 12න් 7 අඩු කරන්න එපා එකෙන්. එතකොට ඉතින් 12න් 5යි. ඒ 12න් 5න් 3ක් තමයි ගන්න ඕනේ. එතකොට 12න් 5න් 3ක් තමයි 4න් 1 වෙන්නේ. ඉතිරි වූ කොටස ඉන්නේ. ඉතිරි වෙන කොටස අපි මුලින් හොයාගන්න එපා. පැහැදිලිද දුව? හරි සර්. හරි සර්. හරි සර්. හරිනේ. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට එනවා. මම හිතනවා පුතාලා හරියට වැඩේ කරනවා කියලා. හරි. ගැටලුවක් තිබුණොත් අහන්න. අපි එනවා ප්‍රශ්න අංක කීයද දැන්? 5ට. 5. අපි දැන් සාකච්ඡා කරගෙන යන පාඩමට අදාළයිනේ. ද්‍රව මිනුම්. ද්‍රව මිනුම්නේ. ඔව්. ගෘහස්ත වතුර ටැංකියක දිග මීටර 1.6යි පළල මීටරයයි උස සෙන්ටිමීටර් 80යි. ටැංකියේ පරිමාව ඝන සෙන්ටිමීටර් වලින් දක්වන්න. සර් අපි එක ඇඳන් ඉන්න ඕනේ නේද? අනිවාර්යෙන් ගණිත ගැටලු විසඳනකොට කාටුන් ශිල්පියෙක් වගේ වෙන්න ඕන. කාටුන් ශිල්පියෙක් වගේ තා ඉක්මනින් අපිට මේ වගේ පුංචි දල සටහනක් මේකේ අඳින්න පුළුවන් නේද පුතේ? මමත් අඳින්නත් ඔන්න බලන්න. අපිට මේක කොහේ හරි ඒ දල සටහනක් අපිට ඕන ඇඳ ගන්න පුළුවන් නේ. ඔන්න. එතකොට අපිට වඩා නිවැරදිව මේ ගැටලු විසඳන්න පුළුවන් ඕන. ඔන්න. නේ? එතකොට මෙතන දිග මීටර 1.6යි. පළල මීටරයයි. උස සෙන්ටිමීටර 80යි. ඔන්න. එතන මීටර 1.6 අපි සෙන්ටිමීටර කරගමුද? ඝන සෙන්ටිමීටර වලින් උත්තරේ අහන්න. එතකොට මෙයා කීයද?
සෙන්ටිමීටර කරගමු. 160යි. මෙයා සෙන්ටිමීටර් 100යි. 100යි. එහෙම අපිට ගන්න පුළුවන්. දැන් එහෙනම් අහන්නේ පුතේ ඝන සෙන්ටිමීටර වලින් පරිමාව. මොකද කරන්න ඕනේ? එතකොට දිග පළල උස 160 ගුණ කිරීම 100 ගුණ 100 ගුණ කිරීම කිරීම 80. 80. කීයද? අගට බිංදුව 1 2 3යි 4ක් එනවා දැනට. 16ව 8ක්. 16ව 8ක් කීයද? එතකොට එන්නේ 6 වරක් 8 48යි 4ක් ඉතුරුයි 8 වරක් 1 8යි 4යි 12යි. 128යි. අගට බිංදු 4යි. 4යි. ඔන්න. එතකොට පුතාලට උත්තරේ එනවා සම්මත විදිහටම ලිව්වොත් 1,280,000යි ඝන සෙන්ටිමීටර. මේ උත්තරේ ආවද? 1,280,000යි. ටැංකියේ ධාරිතාවයේ ලීටර් වලින්. එතකොට ටැංකියේ ධාරිතාවයේ ලීටර් වලින් ගන්නකොට පුතේ පුතාලට මතක් වෙන්න ඕන ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ පුතේ මිලිලීටර් 1යි. මිලිලීටර් 1යි. එහෙමනම් මෙතන අපිට මිලිලීටර් වලින් ලියන්න පුළුවන් 1,280,000යි මිලිලීටර. ඊට පස්සේ අපි ඒක ලීටර් වලට හරවනවා 1000න් බෙදනවා 1280යි ලීටර. ඔන්න මේ 1280යි ලීටර. ඒ තමයි රෝමී ඉලක්කමාංක 2. පුද්ගලයෙකු දිනකට ජලයේ ලීටර 80ක් පමණ භාවිතා කරයි. සමාජිකයන් 4 දෙනෙක් සිටින නිවසකට මෙම ජල ටැංකියේ අඩංගු ජල ප්‍රමාණය දින කීයක් සෑහේද? මොකද කරන්න ඕනේ? 80න් බෙදන්න ඕන නේද පුතේ? පුද්ගලයෙක් දිනකට ජල ලීටර 80ක් භාවිතා සමාජිකයන් 4 දෙනෙක් ඉන්න නිවසක. එහෙනම් කොහොමද? එතකොට 80 අපි 4ෙන් 4ෙන් ගුණ කරලා ඒක 1280 4යි කියන්නේ 320. එතකොට 1280 320ෙන් බෙදන්න ඕන. එතකොට අර 1280 අපි බෙදන්න ඕන 320ෙන්. එතකොට පුතේ ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන 10න් බෙදෙනවනේ. 10න් බෙදුනහම 128යි. එතන 10න් බෙදුවාම 32යි. අපිට තව බෙදමු. කොහොමද බෙදන්නේ? හරියට වෙනවනේ 32ෙන්ම බෙදමු. 32 1යි 32ව 4යි. උත්තරේ කීයද? දවස් 4ක් පුළුවන් සර්. දවස් 4ක්. දින 4කි. දින 4කි. ඕන්න ඔහොමයි. එතෙන්ට වෙනකන් අපිට දෙන්න පුළුවන් ලකුණු 6ක් වෙනකන් 6ක්. අපි වෙන් කරමු ලකුණු. මෙන්න මේවයි පුතේ. මෙතනට අපිට දෙන්න පුළුවන් මේ විදියට ලකුණු දෙකක්. 1යි 1යි මෙතන 2යි. ඊට පස්සේ මිලිලීටර් වලට ගත්තට 1යි 1200යි. එතකොට 320 ගන්නවට 1යි උත්තරේට 1යි ලකුණු 2යි. ඒ කොටසට පුතේ එන්නේ ලකුණු 6ක්. දාන්න බලන්න. ඔය මම රතු පෑනෙන් දාන විදිහටම ඔයගොල්ලෝ මාක් කරගන්න. ඒ අරමුණු මත ඇගීම් අරමුණු එහෙමයි. මේ 160 සර් අපිත් බලන්නේ රතු පෑනෙන් නේද? ඔව් දාන්න රතු පෑනෙන් දාන්න. හරි පරිස්සමෙන්. අපහැදිලි දැනක් තිබුණොත් අහන්න. ඒ බාගෙන ගහන්න මන් දන්නවා කොච්චරද ගහන්නේ කියලා කියන්නෙත් නැහැ. පටන් ගනිද්දිම ඇහුවා නේ මන් දන්නවා. ඊළඟට අපි එමු B කොටසටනේ. මෙතනට වෙනකන් හරිද දැන්? අඩුපාඩු හදාගන්න වෙලාව ඇතිද? හරි සර්. හරි සර්. එහෙමනම් ඔන්න අපි එනවා B කොටසට. B කොටස
එළකිරි එකතු කරන මධ්‍යස්ථානයකට දිනකට එකතු වූ කිරි ප්‍රමාණය ඝන මීටර 0.5යි. එම කිරි ප්‍රමාණය ලීටර කීයද කියලා අහන්න. දුවේ පුතේ එතකොට ඝන මීටරයක් කියන්නේ ලීටර කීයක්ද? ඝන ලීටර මීටරයක් 1000ක් ලීටර් 1000ක්. එම නිසා අපි මොකද කරන්නේ එහෙනම් 0.5 ලීටර අපි ගුණ කරනවා 1000. 1000 එතකොට කීයද උත්තරය? 500යි. 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 ලීටර 500යි. හරිනේ? සර් එම එකත් කිරි ලියලා ප්‍රමාණය තියන්න ඕනද? ආ ඒකත් ලියලා තියන්න ඕනද? එකක් දීලා තියෙනවද කියන්නේ? මේකද? ඔව්. ඝන මීටර නෑ මේක අවශ්‍යම නෑ. මම ලකුණු වෙන් කරනකොට කියන්නම්. එම කිරි ප්‍රමාණය මිලිලීටර් 250 ධාරිතාවය සහිත බෝතල් කීයකට ඇසිරිය හැකිද? එතකොට මෙතන 500 මිලිලීටර කරගන්න එපානේ. 500යි ඒ කියන්නේ 500,000යි නේ මිලිලීටර. ඒක අපි බෙදනවා කීයෙන්ද පුතේ 250. එතකොට උත්තරේ එන්නේ පුතාලට පේනවා මේක 250න් බෙදනවා 250 250 බෝතල් 2000යි නේ. බෝතල් 2000යි. අපි ලියනවා කීයකට ඇසිරිය හැකිද බෝතල් 2000කට. බෝතල් 2000කි. හරිද? ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. දැන් අපිට තව ලකුණු 5යි තියෙන්නේ. මෙතන එන්නේ පුතේ 0.5 1000න් ගුණ කරන බව පෙන්නනවට එක ලකුණයි 1000න්. ඒ කියන්නේ එතන බලාපොරොත්තු වෙන්නේ 1000. මේක ලියන්න අවශ්‍යම නැහැ. 500ට 1යි උත්තරේට එතකොට 2යි. ඔය ලකුණු 2යි. ඊළඟට මෙතන පුතේ එනවා මෙන්න මේ මිලිලීටර කරගන්නවට එකක් එනවා 500,000ට. ඊට පස්සේ 250න් බෙදෙන බව පෙන්නනවට එකයි උත්තරේට එකයි. එතන ලකුණු 3යි. එතකොට B කොටසේ ලකුණු 5යි. ඒ අනුව ප්‍රශ්නාංක 5 ලකුණු කීයද කියලා දාන්න 10යි. sorry 11යි. ප්‍රශ්නාංක 5 ලකුණු 11න් කීයද කියලා දාන්න. excuse me sir. කියන්නේ පුතා. එතකොට සර් මේ අවුරුද්දෙන් පස්සේ අපි සර්ලේ ගෙදරට දෙන්න ඕනේ. අපි ඒව කතා කරමු පන්තියෙන් පස්සේ ආ. දැන් මේවා අපි කතා කරගෙන යන විදිහටනේ. නැත්නම් මේකට බාධාවක් වෙයි අසස්. අපි අන්තිමට දැන් පන්ති ඉවරනකොට කතා කරමු. හරි? හා සර්. එතකොට මේක 11න් කීයද කියලා එන්න. පැහැදිලිද? ඉතින් විශේෂයෙන් බලන්න ඝන මීටරයක් කියන්නේ ලීටර 1000ක් කියන එක ඔබේ මතකයේ තියෙන්න ඕනනේ. මේකෙන් මං දැන් කිසිම කටු වැඩක් කරේ නෑ. මේ කරන දේවල් හැම එකක්ම පුතේ ගැටලුව විසඳීමට අත්‍යවශ්‍ය සාධක. ගණිතේ කටු වැඩ කියලා දෙයක් නෑ. ඒ හින්දා දුවල පුතාලා උත්තර ලියනකොට පිරිසිදු පිළිවෙලට ලියන්න පුරුදු වෙන්න. අපි දැන් පහුගිය සාමාන්‍ය පෙළ උත්තර පරීක්ෂාවේදී අපිට පෙවුණු දෙයක් තමයි ළමයිගේ අත්අපුරු හරීම මේ අපැහැදිලි. ඉලක්කම් ලියනවා අපැහැදිලි. සමහර විට විභාග අංකේවත් ලියා ගන්න බෑ. කොටින්ම පුතේ මුණ ගැහුණා සමහර අය විභාගයේ අංකේ හරි අමාරුවෙන් ලියලා එක ගානක්වත් හදලා නැති අවස්ථා තිබුණා. එක ගානක්වත් හදලා නැහැ. ඉතින් හරි අයහපතක් එහෙම. අවුරුදු 11ක් පාසල් අධ්‍යාපනය කරලා මේ Tamanta එක ගැටලුවක්වත් පොඩ්ඩක්වත් එක කොටසක් අනු කොටසක්වත් විසඳන්න උනන්දුවක් නැත්තම් නේ ඒ ළමයි අපේ මේ සමාජයට එකතු වෙනකොට ඒ සමාජයේ යහපත් සමාජයක් බවට පත් වෙයිද කියන එක. ඔබට ජීවත් වෙන්න වෙන්නේ ඔවුන් එක්කම තමයි. නේද? අපි කොච්චර හොඳට හැදුනත් වැඩක් නැහැ. අපි වටා ඉන්න පරිසරයේ හොඳ වෙන්නේ නැත්තම්. යහපත් වෙන්නේ නැත්තම්. නේද? අපි මුලින්ම අපි වටා ඉන්න පරිසරයේ යහපත් පරිසරයක් ගොඩනගෙන්න නම් අපි වෙන වෙනම ගොඩනගෙන්න වෙනවනේ. අන්න ඒකයි. ඒ හින්දා පළවෙනියෙන්ම දරුවෝ විදියට මේ ගුණ නැන එකතු කරගනිමින් තමන්ගේ මේ අධ්‍යාපන ජීවිතය සාර්ථක කරගන්න ඕන. right. අපි එනවා දැන් 6 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 තියෙන්නේ පුතේ කියන්න පුළුවන්ද මොකද පාඩම් මාතෘකාව?
प्रत्यक्ष सर 6 प्रतिशत सॉरी सर प्रतिशत එමනම් ලී අල්මාරියක නිෂ්පාදන වියදම රුපියල් 30000කි නිෂ්පාදකයා 120ක ලාභයක් ලැබෙනසේ අල්මාරිය විකිණීමට මිල ලකුණු කරන ලද අතර අපිට මුදලට විකිණීමේදී 2%ක වටමත් දීමට තීරණය කර ඇත. අල්මාරිය විකිණීම සඳහා ලකුණු කර ඇති මිල කීයද කියලා අපෙන් අහනවා. ලකුණු කර ඇති මිල කීයද කියලා අපෙන් අහනවා. අල්මාරිය විකිණීම සඳහා ලකුණු කර ඇති මිල කීයද කියලා අහනවා. 120ක් ලාභ ලැබෙනසේ තමයි මිල ලකුණු කරන්නේ. අපිට ක්‍රම දෙකකට හදන්න පුළුවන්. 120 ලාභේ හොයලා නිෂ්පාදන වියදමට එකතු කරන්නත් පුළුවන්. නැත්නම් කෙලින්ම නිෂ්පාදන වියදමෙන් ලකුණු කර මිලට යන්න පුළුවන්. එතකොට අපි මේ වගේ සටහනක් ගන්න පුළුවන්. මෙතනට එනවා අපි නිෂ්පාදන වියදම. එතනින් අපි යනවා ලකුණු කළ මිලට. අපිට ළඟ තියෙනවා ප්‍රතිශතයේ 120යි කියලා. මෙතනින් අපි තර්ක කරනවා 100යි නම් ලකුණු කළ මිල කීයද? 120යි. නිෂ්පාදන වියදම දැන් 30000යි නම් ලකුණු කළ මුදල තමයි අපි x කියලා ගන්න. එතකොට අපි මේ හරහාට ගුණ කරාම පුතාලට පේනවා මෙතන x අපිට හොයා ගන්න පුළුවන්. x නැති ගුණිතය. ඒ කියන්නේ 30000 ගුණ කිරීම 120 අපි බෙදනවා 100. මෙයාව අපි බෙදනවා කීයෙන්ද? 100ෙන්. 100. මෙතන 100. එතකොට අපි සරල කරාම පුතාලට පේනවා 100 මෙතන 100 300යි. 300 120ෙන් අපි ගුණ කරනවා 12 36යි අගට බිංදු 3යි 36000යි. උත්තරේ රුපියල් 36000 අපේ උත්තරේ ගලපන්න. එම නිසා අන්න අපි කියනවා ලකුණු කළ මිල රුපියල් 36000යි. ඔන්න 36000යි. ඔන්න ඔහොමයි. ඒකට සාමාන්‍යයෙන් පුතා ලකුණු 3ක් ලැබෙනවා. එකක් තමයි 120න් ගුණ කරන බව පෙන්නනවට 1යි 100න් බෙදෙන බව පෙන්නනවට 1යි උත්තරේට 1යි ලකුණු 3යි. දැක්කද? 120න් ගුණ කරන බව පෙන්න. එතන දැන් ඕගොල්ලෝ ප්‍රතිශත ලාභය හොයලා එකතු කරලා ගත්තත් ලකුණු 3යි. ලාභය හොයනවට 1යි. එතකොට ඊට පස්සේ එකතු කරන බව පෙන්නනවට 1යි උත්තරේට 1යි. වෙනත් ක්‍රම වලින් හදුවා නම් ඒ කතා කරලා කියයි. හරිනේ පුතේ? අර ප්‍රත්‍යක්ෂ වල ප්‍රත්‍යක්ෂ 1 2 3 කියලා පහක් තියෙනවනේ. ඒ ප්‍රත්‍යක්ෂ පහ විභාගෙට ප්‍රශ්න විදියට අහනකොට කොහොමද අහන්නේ? අන්තිමට මහපේක මට ඇහුන්නේ නැහැ. මොකද්ද? ප්‍රත්‍යක්ෂ පහ විභාගෙට දෙනකොට කලවමේ කොහොමද අහන්නේ? මොකද? ප්‍රත්‍යක්ෂ පහ විභාගෙට අහනකොට ප්‍රශ්නේ අහන විදිය කොහොමද? මෙහිමයි. ප්‍රත්‍යක්ෂ වෙනම අහන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ පළවෙනි ප්‍රත්‍යක්ෂය ලියන්න දෙවෙනි ප්‍රත්‍යක්ෂ එහෙම අහන්න බෑ. ඔබට දෙන්නේ අර මේ පේපර් එකේ ආවේ ගැටලුවක් පුතේ. අර අපිට ජ්‍යාමිතිය සම්බන්ධ කරගෙන අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ භාවිතය පිළිබඳව තමයි ඔබෙන් ප්‍රශ්න කරන්නේ. භාවිතය. නැතු ප්‍රත්‍යක්ෂ ලියන්න එහෙම අහන්නේ නැහැ. එහෙම මේ අහනවා නම් ඒ ප්‍රශ්න පත්‍රයේ ගුණාත්මක නැහැ. අපිට අපේ බලාපොරොත්තු වෙන්නේ මොනවා හරි ජ්‍යාමිතික රූප සටහනක් දීලා ඒකේ යමක් ඔප්පු කරලා පෙන්නනකොට ඒ ප්‍රත්‍යක්ෂ භාවිතයක් පිළිබඳව තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ඔබ ඒ ප්‍රත්‍යක්ෂ භාවිතා කරලා තියෙන්න ඕන. අන්න එහෙමයි. තව අපිට පේපර්ස් කරනකොට පුතාට ඒ වගේම අවස්ථා මුණ ගැහෙයි. දැන් අද අපි කරපු එකේ මුණ ගැහුණනේ ප්‍රත්‍යක්ෂ භාවිතය.
පැහැදිලිද පුතා? ඔව් සර්. ඔව්. දැන් ක්ලාස් පේපර්ස් කරනකොට විශේෂයෙන් 2017 2018 2019 ප්‍රශ්න පත්‍ර 3 කරනකොට ඔයාලට තේරෙයි කොයි වගේද ප්‍රත්‍යක්ෂ භාවිතය පිළිබඳව අහන්නේ කියලා. හරි? සර්. ඔව්. කියන්නේ. සර් අපි ප්‍රත්‍යක්ෂ පහම පිළිවෙලට මේ පාඩම් කරගෙන ඉන්න ඕනේ නේද? එහෙම නෑ. ඔය පාඩම් කරන්න අවශ්‍ය නෑ. අවබෝධ වීම තමයි පුතේ වැදගත් වෙන්නේ. ප්‍රත්‍යක්ෂ පහ එහෙම දැන් අර මම නැවත කියන්නේ ප්‍රත්‍යක්ෂ ඔබෙන් අහනවා නම් ප්‍රත්‍යක්ෂයක් ලියා දක්වන්න එහෙම අහනවා නම් මේ ප්‍රශ්න පත්‍රයේ යම් ගුණාත්මක භවයේ ගැටලුවක් තියෙනවා. ගණිතේ කොහෙවත් නෑ කටපාඩම් කරන්න. ගණිතේ තියෙන්නේ ගණිතයේ කියන විෂයේ තියෙන දේ තමයි පුතා දැනුම ලබාගෙන මේ දැනුම ඔබ ලබා ගන්න ඕනේ මේ දැනුම අවබෝධ කර ගැනීම තමයි විශේෂයෙන් වෙන්නේ. අවබෝධ වෙන්න ඕන. ඒ අවබෝධය තුලින් භාවිතය තමයි ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. භාවිතය. අවබෝධ වුණොත් තමයි නිවැරදිව භාවිතා කරන්නේ. නැතුව නිකම්ම දැනුම sannivedanaya කිරීම නෙමෙයි. දැනුම sannivedanaya කිරීම සිදු වෙන්නේ අනිත් විෂයන් වල. ඔබේ මේ දැනුම ඔබ ලබන දැනුම කෙලින්ම අහනවා මූල ධර්මය. දැන් අපේ විද්‍යාවේදී අහන්නේ කෙලින්ම ඔබෙන් මේ මූල ධර්ම තමයි වැඩිපුරම අහන්නේ. ඔබ ඉගෙන ගත්ත දේ. මෙතන ඉගෙන ගත්ත දේ අහන්නේ නැහැ. අහන්නේ ඒ භාවිතාවය තුලින් ගැටලු විසඳීම තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. භාවිතය තුලින් ගැටලු විසඳීම. ඒතර ගැටලුව විසඳීමේදී ඔබ ඒවා අවශ්‍ය පරිදි සුදුසු පරිදි නිවැරදිව භාවිතා කරලා ඔබේ අවුට්පුට් එක ඒ කියන්නේ නිවැරදි විසඳුම ලබා ගන්න ඕන. අන්න එතනදී ඒ විසඳුම ලබාගත් ආකාරයේ ඔබ ඉදිරිපත් කරන්න ඕන. මොකද මෙතන තියෙන්නේ ලිඛිත සාක්ෂි. ඒක ඉදිරිපත් කරන්න ඕන. එතනදී තමයි මම කිව්වේ ඉදිරිපත් කිරීම තමයි අද දරුවන්ගේ තියෙන දුර්වලම තැන ඒකයි. දැනුම තියෙන බව අපිට තේරෙනවා, අවබෝධ වෙලා තියෙන බවත් තේරෙනවා. ඒ තේරුණාට ඔබට ලකුණු ප්‍රදානය කරන්න බෑ. ඔබේ ඉදිරිපත් කිරීම සාර්ථක නැහැ. මොකද ඔබ මේ මුහුණ දෙන පරීක්ෂණ අපි හඳුන්වන්නේ සාධන පරීක්ෂණ කියලා. සාධන පරීක්ෂණ. ඔබ මේවා කොතෙක් දුරට අවබෝධ කරගෙන තියෙනවද කියලා බලන්න අපි යොදා ගන්න උපකරණය තමයි මෙවැනි ඇගයීම්. එතකොට මේ සාධන පරීක්ෂණයක ලකුණු වෙන් කරන්නේ පුතේ අවසාන උත්තරේට විතරක් නෙමෙයි. ඒ පිළිතුර ගොඩනැගීම පදනම් කරගෙන අපි ලකුණු ප්‍රදානය කරනවා. කොටස් වලට අර මම ඔයගලන්ට මේ පෙන්නන්නේ දැන් මේ ගැටලුව ගමු. මෙතන ඇත්තටම සාමාන්‍ය පෙළ ගැටලුවක් මේ. සාමාන්‍ය පෙළ විභාගෙට දෙන්න පුළුවන් ගැටලුවක්. එතකොට ඇත්තටම අපි බලන්නේ මාකින් වලදී මේ ළමයා මේ ගැටලුව මේ විසඳුමට ළඟා වුණු ක්‍රමවේදය, ක්‍රම ශිල්පය. එතකොට දැන් මේ ක්‍රමයට හැදුවාම අපි දකිනවා මෙතන 30000 ළමයා වරද්දගත්තා කියමුකෝ. නිෂ්පාදන වියදම යාට මේ දීලා තියෙන දත්තේ පැටලෙනවා. අපි හිතමු 30000ට තව බිංදුවක් දාගන්නවා. 300000යි. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ යා මේ 30000 300000 ලියාගත්තට එයා ඒක මෙන්න මේ 120න් ගුණ කරන බව හඳුන ගන්නවා නම් 30000 නැති වුණාට කමන්නේ 300000 මං කියන්නේ වරද්දන්න කියලා නෙවෙයි 300,000 ළමයා ලිව්වා කියමුකෝ. නමුත් එයා 300,000 120න් ගුණ කරන බව පෙන්නනවා නම් මේ ලකුණ ලැබෙනවා යාට. ඒන උත්තරේ 100න් බෙදෙන බව පෙන්නනවා නම් මේ ලකුණත් එයාට ලැබෙනවා. එයාට හැබැයි දඬුවමක් ලැබෙනවා. දඬුවම තමයි අවසාන උත්තරේ වැරදි යාගේ. අවසාන උත්තරේ වැරදි. එතකොට මේ ලකුණ ලැබෙන්නේ නැහැ. හැබැයි එයාගෙන් සිදුණු වැරද්ද මොකද්ද? අත්වැරද්දා. එයාට දත්ත පිටපත් කර ගැනීමේදී තොරතුරු පිටපත් කර ගැනීමේදී එයාගේ සිහි කල්පනාවේ ප්‍රශ්නයක් ඉඳලා එක බිඳුවක් වැඩි වුණා. නමුත් එයාට මේ සමස්ත ලකුණු තුනම අයින් වෙන්නේ නැහැ.
එයාට 3න් 2ක් ලැබෙනවා. තේරෙනවද? අන්න ඒක ඒ හින්දා තමයි මේ පෙන්වන්නේ මේ පියවර ගොඩනැගීම හරිම වැදගත් මේ මොනවත්ම කරන්නේ නැතුව ළමයා කොහේ හරි කොලේක කරලා උත්තරී 36000 ලියලා එවනවා. මතක තියාගන්න. සෙකන්ඩ් පේපර් එකේ නම් ෆස්ට් පේපර් එකේ නම් අපි ලකුණු දෙනවා සම්පූර්ණ ලකුණු. සෙකන්ඩ් පේපර් එකේ නම් 36000 විතරක් ලියලා තිනවා සාක්ෂි මොනවත් නැහැ. ඒතකොට පුතේ උත්තරේ ලකුණ විතරයි දෙන්නේ. එක ලකුණයි ලැබෙන්නේ. එයාට ලකුණු දෙකක් අහිමි වෙනවා. එයා ඉදිරිපත් කිරීම අන්න ඒ වගේ තැන් වලින් තමයි ළමයි ලකුණු Tamante හිමි ලකුණු අයින් කරගන්නේ. එහෙනම් ගණිතයේ අනෙක් විෂයන් එක්ක සැසඳීමේදී අපිට පේන ප්‍රධානම දේ තමයි අවබෝධය කියන එක. තියරි එක මූලධර්මය ඔබේ හිතට හොඳට කාන්දු වෙලා තියෙන්න ඕන. ඒකෙදි තමයි මම අර කියන්නේ උගන්නන වෙලාවට ඔබට හොඳට ප්‍රශ්න අහලා තමන් මේ දැනුම මේ අවබෝධ කරගන්න ඕන. අවබෝධය ගොඩනගෙන්නේ ප්‍රශ්න කරන එකෙන්. ප්‍රශ්න කරන්න ඕන. ඔබ තුල කුතුහලය ඇති වෙන්න ඕන. ඔකට අපි කියනවා ඉගෙනුම් කුතුහලය කියලා. ඉගෙනුම් කුතුහලය තුල ඔබේ කුතුහලය අර අපි ඔකට කියන්නේ පිපාසයක් ඇති වෙන්න ඕනනේ. පිපාසය ඇති වුණාමනේ අපි වතුර හොයාගෙන යන්නේ බොන්න. පිපාසය එන්න ඕන. ඒ පිපාසයේ ඉගෙනුම් පිපාසයක් එන්න ඕන. ඒ තුල ඒතර තමයි ඔයගොල්ලෝ අන්න දැනුම හොයාගෙන යන්නේ. එතකොට ඔබ හොඳට අවබෝධ කරගන්නවා. ඊට පස්සේ ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන ඒව භාවිතා කරන්න. ඒකට පුරුද්දක් තියෙන්න ඕන. ප්‍රැක්ටිස් එක කියන්නේ පුරුද්ද. ඒ පෙර පුහුණුවක් තියෙන්න ඕන. ඒ පුහුණුව තුල තමයි අන්න නිවැරදි විසඳුම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. කාල කළමනාකරණය වෙන්නේ ඒ සියල්ල සිදු වෙන්නේ ඔබේ පුහුණුව තුල. ඔබ කොච්චර දැනුම අවබෝධ කරගෙන තිබුණත් වැඩක් නැහැ. ඔබ ප්‍රැක්ටිස් කරන්නේ නැත්තම්. ඔබ ගණන් හදන්නේ නැත්තම්. ඔබ ගණිත ගැටලු විසඳන්නේ නැත්තම් කාලයට අනුරූපව ඔබ ඒ විභාගයේ අසාර්ථකයි. තේරුණාද? ඔන්න ඔය දේ ඔබ හරියට තේරුම්ගෙන මේ විෂය හරියට අධ්‍යයනය කරොත් ඔබ ඔබේ අනාගතය අතිසාර්ථක වෙනවා. ගණිත විෂය ඉගෙන ගන්න දරුවෙක්, නිවර්දිව ගණිතය හදාරන දරුවෙක්ට අමුතුවෙන් හික්මීම ගැන කියලා දෙන්න ඕනේ නැහැ. ඔහුට පිළිවෙල ගැන කියලා දෙන්න ඕනේ නැහැ. ඔහුව තව කෙනෙක් මෙහෙවන්න ඕනේ නැහැ. ඔහුට තීන්දුව తీරන ගැනීමේ හැකියාවට කවුරු හරි උදව් කරන්න ඕනේ නැහැ. ඔහු හොඳ තීරණ ගන්න, හොඳ හික්මීමක් තියෙන, සංයමයක් තියෙන පිළිවෙලට වැඩ කරන දරුවෙක් බවට පත් වෙනවා. ඔහු කවදාවත් පේලියකට යන පේලියක මේ පේලිය කඩලා මේ වැරදි ලෙස යන්නේ නැහැ. අපි හිතමු මේ පේලියකට යනවනම් ඔහු කවදාවත් මේ පේලිය කඩලා මේක අයුතු ලෙස ඒක වෙනස් කරගන්නේ නැහැ. ඇයි? ඔහුට හික්මීම හැදිලා තියෙන්නේ, පිළිවෙල හැදිලා තියෙන්නේ මේ විෂය තුල. මේ විෂය තුල. ඔහු කවදාවත් කලබල වෙන්නේ නැහැ. ඇයි? ඒ හික්මීම හැදිලා තියෙන්නේ මේ විෂය තුල. අද සමාජයේ ওই පරිහානියට ප්‍රධානම හේතුව මේ විෂයට දක්වන ප්‍රමුඛතාවයේ අඩුවීම. අපිට ඒක හොඳටම පේනවා මේ උත්තර පත්‍ර බලනකොට. සහ විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සහ ඒවායේ තව බොහෝ දේවල් තියෙන ඔබට කියන්න බැරි දේවල්. ඒ සියල්ලගෙම පේන්නේ මේ විෂයට දක්වන ප්‍රමුඛතාවය. ඉහළ පෙළේ නිලධාරී, දේශපාලඥයින්, ඒ අදාළ අධ්‍යාපන බලධාරී මේකට දක්වන ප්‍රමුඛතාවය අඩු වේද ඒක අඩුවීම ක්‍රමානුකූලව වෙනවා. ඒ වීම තුල සමාජ පරිහානියක් වෙනවා. ඒක කිසි වැරදි දෙයක් නෙවෙයි. අද වෙලා තියෙන අද ඔබට පේනවනේ පාරේ යනකොට වාහන පේලිය queue එකක් එනකොට අපි ට්‍රැෆික් එකක් තියෙනකොට සමහර අය තමන්ගේ වාහනය අනිත් අය පසු කරගෙන ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා කොහෙන් හරි හිර කරගන්නවා. ඇයි ඒ වෙලා තියෙන ආත්මාර්ථකාමීත්වය? මේ පේලියට හික්මීමකින් යන්න බැරි කම. ඒ යා ගැන අපි ගොඩාක් දුරට හොයාගෙන ගියාම
කොහොම මේ ගණිත විෂය හරියට අධ්‍යයනය කරලා නැති කෙනෙක්. ඒ වුණා නම් ඕගොල්ලන්ට තේරෙයි නේ එහෙම කවදාවත් එහෙම යන්නේ නැහැ. ජ්‍යාමිතිය කියන විෂය කොටසක් පුතේ හොඳට අධ්‍යයනය කරොත් තමගේ තර්කන හැකියාව ගොඩනගෙනවා නේ. කතා කරන්න බොහෝ තියෙනවා. ඉතින් අපි ඇත්තටම මේවා ගැන කතා කරන්න ඕන දුවල පුතාලා. නේ ඔන්න ඔයමයි මම මේ අහපු ප්‍රශ්නෙට ඔබට දීර්ඝ විසඳුම් පිළිතුරක් දුන්නේ. ආගෙන හිටියද තේරුණාද කියපු දේවල්. අපහැදිලි දේවල් තියෙනවද මොකක් හරි? පැහැදිලිද? ඔව්. Okay. Excuse me, sir. කතා කරා. Excuse me, sir. Sir, මේ අපේ ඉස්කෝලේ කිව්වන්නේ sir අපේ ඉස්කෝලේ කිව්වන්නේ sir ප්‍රශ්න අංක ලියන්න කියලා සේ කොටස මම මොකද sir කරන්න ඕනේ ඉස්කෝලේදී? එහෙමනම් ඒ කියන විදිහට හරියට එතකොට ඔමිනම අංක ලියන්න තියෙන යසස් ප්‍රත්‍යක්ෂ අංක 1 2 කිය. ඔව් ඒ කියන විදිහට ඒක කරන්න. ඒ කියන විදිහට කරන්න හේතුව ඔබේ උත්තර පත්‍රේ මම නෙවෙයි බලන්නේ. ඒ උත්තර පත්‍රේ බලන ගුරුතුමා හෝ ගුරුතුමිය කියන දෙයට කීකරු වෙලා ඒ දේ කරන්න. හැබැයි ජාතික විභාගයේදී ඒ උත්තර පත්‍රේ බලන්නේ ඒ ගුරුතුමා හෝ ගුරුතුමිය නෙමෙයි. ඒක බලන්නේ පොදු රාමුවක් තුල. පොදු රාමුවක්. ඒකට අපි කියන්නේ මාකින් ස්කීම් එකක්. ලකුණු පටිපාටියක්. එහෙනම් පුතේ මාව විශ්වාස කරනවා නම් ඔබ දන්නවා දැන් මම අවුරුදු 2003 ඉඳන් පේපර් මාකින් කරන්නේ. දැන් මේ සැරේ පේපර් මාකින් පැනල් එකේ ප්‍රධානියා විදිහට තමයි කටයුතු කරේ. එතකොට ඒ ලැබෙන අත්දැකීම් සහ ඒවත් එක තමයි මම ඔබට මේ උපදෙස් දෙන්නේ. එතනදී ওই ප්‍රත්‍යක්ෂ වල අංක අපි බලන්නේ නැහැ. එහෙම ප්‍රත්‍යක්ෂ අංක කරන්නේ මූලික ප්‍රත්‍යක්ෂ ටික දැන ගැනීම ප්‍රමාණවත්. ඒකට අංක බලන්නේ මම ලකුණු පටිපාටියක් ඔබට පෙන්නන්නම්. එතකොට මේ අංක බැලිල්ලක් කරන්නේ එහෙම බලන්නේ ප්‍රත්‍යක්ෂයේ භාවිතය තමයි අපි බලන්නේ. මේ සැරේ දැන් පේපර් එකේ ප්‍රත්‍යක්ෂ භාවිතය තිබුණා. ඒ ප්‍රත්‍යක්ෂ භාවිතය බලනවා. අංක අහන්නේ නැහැ. දැන් වාර විභාගයේදී අනිවාර්යෙන් ඒ කියන උපදේශ එක්ක කරන්න නැත්නම් සමහර වෙලාවට ඉතින් ඔබට ලකුණු අඩු වීම කරයි. පැහැදිලිද? ඒක හරිද? ඔබට පැහැදිලි උත්තරයක් ලැබුණද? යසස් හරි අපි යමු දෙවෙනි කොටසට. අත්පිට මුදලට අල්මාරිය විකුණනු ලබන මිල කීයද? දැන් අපි මොකද මේ කරේ? මිල ලකුණු කරා. හරි. දැන් අත්පිට මුදලට අල්මාරිය විකුණන මිල කීයද කියලා අහනවා. මොකද කරන්න ඕනේ? 102ක වට්ටමක් දෙනවා. මිල අඩු කිරීම. නේ? 102ක වට්ටමක් දෙනවා. එතකොට අපි කොහොමද ගන්නෙ එහෙනම්? ප්‍රොමිල ක්‍රමාංක 2. නේ? එතකොට අපිට ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ළමයා ලකුණු කළ මිලෙන් වට්ටම හොයනවා. වට්ටම කොච්චරද කියලා හොයලා ලකුණු කළ මිලෙන් ඒක අඩු කරනවා. වට්ටම ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ සෑම විටම ලකුණු කළ මිලෙන්. ලකුණු කළ මිල. නැත්නම් අපි එකපාරම අපිට විකුණු මිල හොයන්න පුළුවන්. එතකොට එන්නේ අපි ලකුණු කළ මිල ඉඳන් අපි එනවා විකුණු මිලට. විකුණු මිල. මොකද දීලා අපි හොයාගත්තේ ලකුණු කළ මිල. දැන් විකුණු මිල ප්‍රතිශතයේ විදිහට තියෙන්නේ 102. වටම් ප්‍රතිශතයේ මෙතනට ගත්තා. දැන් අපි තර්ක කරනවා. තර්කයේ ගොඩනගනවා. 100ක් නම් ලකුණු කළ මිල. විකුණු මිල කීයද? රුපියල් 2ක් අඩු කරනවා. කතා කරන්නේ 98යි. රුපියල් 2ක් අඩු කරනවා 100ට. දැන් ලකුණු කළ මිල කීයද? 36000යි. ලකුණු කළ මිල 36000යි. එතකොට විකුණන්නේ කීයටද? x කියලා ගමු ඕන. y කියලා ගන්නත් පුළුවන්. ඔබ x ගත්තනේ මෙතන අපි y කියලා ගමු. මේක y කියලා ගමු. දැන් එහෙනම් අපි හරහට ගුණ කරනවානේ. මෙතන තියෙන්නේ සමානුපාතයක්. මෙතන තියෙන්නේ පුතේ අනුලෝම සමානුපාතයක්. ඒ අනුව y සමානයි 36000 ගුණ කිරීම 98 අපි බෙදනවා කීයෙන්ද? අපි බෙදනවා පුතා 100ෙන්. අපි බෙදනවා 100ෙන්. සුළු කරමු. එතකොට කොහොමද එන්නේ? 100 1යි 100 360යි නෑ.
ඔව් 360යි. 360යි 360 ඒවා 98ක්. ඔන්න බලන්න මේවා කටු වැඩ නෙවෙයි. දැන් මට මෙතන ඉඩ නෑ මම මේ මෙතන ගාන මේ මෙතනින් හැදුවට ඕගොල්ලෝ මේවා අදාළ විභාග කොළවල පිළිවෙලට හැදෙන්න ඕන. දකුණු අත පැත්තට බර වෙන සුළු කිරීම කරන්න සෑම විටම. 98 ගුණ කරනවා පුතේ මං 36. ඔබ මට උදව් කරන්න. 6 වරක් 8 කීයද? 48යි සර්. 4ක් ඉතිරි. 6 වරක් 9. 54යි. 54යි 4යි. 58යි. 8 වරක් 3 24යි. ඉතුරු වෙනවා 2ක්. 9 වරක් 3 27යි 2යි 29යි. 29යි. මෙතන 8යි. 8යි 4යි 12යි. 12යි. 1යි. 5යි 1යි 6යි. 9යි 15න් 5 එකක් ඉතුරු 15යි. 1යි 3යි. කීයද? 3යි. එතකොට එන්නේ 3. අගට බිඳුවක් එන්න ඕනනේ 35280. ඔන්න පුතේ තව වැදගත් දෙයක් මම කියන්නේ දැන් ළමයා මෙතනින් උත්තරේ නැවතුවොත් මොකද වෙන්නේ? ඔන්න බලන්න වෙන්න අපි O level වල තව බලන දෙයක් මේ මෑත භාගයේ ඉඳලා. ඇත්තටම මේව බලන්න අපි ගත්තේ ගිය අවුරුද්දේ ඉස්සලා අවුරුද්දේ. ඒ කියන්නේ 2019 වගේ. ඒ තමයි පිළිතුර ගැලපීම. පිළිතුර ගැලපීම. දැන් මේ අවුරුද්දේත් අපි ඒක බැලුවා සමගාමී සමීකරණවල විසඳුම් ගලපලා තියෙන්න ඕන. නෙළුම් මල් වල ඔහොම තිබුණා. ඒකේ පිළිතුර ගලපන්න ඕන. ඒ මොකද මේක අපි ගැටලුව විසඳලා මෙතනින් නැවතුවාම හරියන්නේ නැහැ. පිළිතුර ගලපන්න ඕන. මොකද්ද ගැලපීම වෙන්නේ? ගැලපීම තමයි එම නිසා අන්න අපි කියනවා මොකද්ද? එම නිසා මේ අපි හෙව්වේ විකුණුම් මිල. විකුණුම් මිල. විකුණුම් මිල ඒකක දාන්න අමතක කරන්න එපා රුපියල් 35280යි. ඕන්න ඔහොම ලියන්න ඕන උත්තරයට ඉදිරියට ගහන්න. මේ කිසිම දෙයක් අටු වෙද නැහැ. මේ ඔක්කොම පැහැදිලිව තියන්න ඕන. එතකොට අපිට උත්තර පරීක්ෂා කිරීමේදී වැරදුනේ ළමයට කොහෙද කියලා හොයාගන්න පුළුවන්. දැන් හරිද? එහෙනම් මෙතනට ලකුණු ප්‍රදානය වෙන්නේ ඔන්න බලන්න. මේ බලන්න. දැන් ළමයා 36 දැන් ඔන්න බලන්න දැන් මම හිතන්නේ ඔන්න හොඳට බලා ගන්න, තේරුම් ගන්න. දැන් පුතේ මෙතන 30000 පිටපත් කර ගැනීමේදී ළමයා වැරද්දුවා කියමුකෝ 310 දැම්මනේ. එතකොට එයාට මෙතනින් එක ලකුණක් එයාට දඬුවම විදියට අයින් වෙනවනේ අවසාන උත්තරේ නෑනේ. එතකොට ලකුණු දෙකක් එයාට තියෙනවා. ඒ ළමයා එතකොට මේ පීවරට එනවනේ තාම එයා දන්නේ නෑනේ එයාට වැරදුනා කියලා. එනමුත් එයා මෙතන ගත්ත උත්තරේ පළවෙනි කොටසේ ගත්ත උත්තරය 98න් ගුණ කරන බව පෙන්නනවට එක ලකුණක් තියෙනවා. 100න් බෙදෙන බව පෙන්නනවට එක ලකුණක් තියෙනවා. උත්තරේ ඉන්නේ නෑ යාට ඒතකොට. නමුත් එයාට මෙතන දෙකක් ලැබෙනවා. ලකුණු ප්‍රදානය කරන්නේ ළමයාගේ පැත්තෙන් අපි හිටගෙන. නැත්තම් මෙතන 30000 300000 කියලා ගත්ත ළමයට කිසිම ලකුණක් ලැබෙන්නේ නෑනේ. එහෙම වෙන්න බෑනේ. අන්න එතකොට අපි එයා ඒ පිළිතුරු ගොඩනැගීම ඒ ක්‍රමවේදයට ලකුණු ප්‍රදානය වෙනවා. එතකොට එයාට මෙතන ලකුණු 3න් දෙකක් ලැබෙනවා වැරදුනා නම් 30000. සම්පූර්ණයෙන්ම නිවැරදි නම් මේ උත්තරේට ලකුණු 3ක් තියෙනවා. දැන් ලකුණු 6ක් ලැබිලා තියෙනවා. ඊළඟට අපි එනවා අපිට මුදලට අල්මාරිය විකිණීමෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය කොච්චරද කියලා. ලාභ ප්‍රතිශතය කොහොමද ගන්නේ? එතකොට පුතේ අපි ලාභය හොයාගන්න ඕන නේද? ලාභය. මම මේක දැන් මුල් එක මකන්නම් ඊට මදි හින්දා. ලාභය අපි හොයාගන්න ඕන. ලාභය. කොහොමද උනේ? 30000ට ගියා නිෂ්පාදන වියදම. ලකුණු කරේ 36000ට වික්කේ 35280. ඒ හින්දා ලාභය අපි හොයනවා. ලාභය වෙන්නේ 35280න් අපි අඩු කරනවා නිෂ්පාදන වියදම. එතකොට කීයද පුතේ 5280 ලාභය. දැන් අපි එනවා ලාභ ප්‍රතිශතය හොයන්න. ඔබට මතක ඇති ලාභ ප්‍රතිශතය අපි කොහොමද ගත්තේ? ලාභ ප්‍රතිශතය. එතකොට ඉන්නේ ලාභය අපි ගත්ත 5280 බෙදනවා. ලාභය බෙදනවා නිෂ්පාදන වියදම. වැය වෙච්ච මුදල 30000යි. එයාට වැය වුණු මුදල 30000. ප්‍රතිශත ගුණ කරනවා 100%.
ඕන්න. දැන් අපි මේක සරල කරමු. අපිට ලේසියිනේ අපි 100ෙන් බෙදුවා. 100 1යි. 100 300යි. දැන් අපිට මෙතන බිඳුවක් තියෙන ඉතින් 10ෙන් බෙදුවා. 10ෙන් බෙදුවා 528යි. මේක 10ෙන් බෙදුවා 30යි. නේ? දැන් 3ෙන් බෙදෙනවාද කියලා අපිට ඉලක්කම් දර්ශකයේ බලමු 5යි 2යි 7යි. 8යි 7යි 15යි. 15යි කියන්නේ 5යි 1යි 6යි 3ෙන් බෙදෙනවා. 3ඒවා 10යි. 3ඒවා 5ට 1යි ඉතුරු 2යි 7ට 21යි 1යි 18ට 6යි. 176යි. 176 10න් බෙදුවාම කීයද? 17.6යි 100ට. ලාභ ප්‍රතිශතය 17.6යි. ඕක ගත්තද? ඔව් සර් ගත්තා. ඕක එන්න ඕන. හරියට කරා නම්. නේ? එතකොට කොහොමද ලකුණු ප්‍රදානය වෙන්නේ? ලකුණු තුනක් එනවා. එකක් තමයි පුතාලට දැන් තේරෙන පුතාලත් ක්‍රමානුකූලව අඳුරගන්න ලකුණු ලැබෙන විදිය. සල්ගෙන ගන්නෝනේ සර්. පුතා? එම නිසා නෑ ඔය එන නිසා මෙතන නම් ගැටලුවක් නෑ පුතා ලාභ ප්‍රතිශතය කියලා අපි අරගෙන තියෙන ඉඳා. අර පුතා කිව්ව එකත් හරි. දැන් මෙතන එම නිසා ලාභ ප්‍රතිශතය 17.6යි කියලා එතන ලියලා තියෙන්න ඕන. හරි? 17.6යි. එතකොට මෙතන ඔන්න බලන්න 5380 ගත්තට එකක් හම්බ වෙනවා. ලාභයට එකක් එනවමයි. ඊට පස්සේ ඒ ලබාගත්ත ලාභ අපිට 5280 ළමයට වැරදුනා කියලා. වැරදුනාට එයා ඒ ආපු උත්තරය 30000න් බෙදලා 100%න් ගුණ කරන බව පෙන්නලා තිනොට එකක් තියෙනවා. දැක්කද? මෙතන වැරදුණු ළමයට මේ ලකුණ ලැබෙනවා. මේක හරියට එයා පෙන්නලා තිනොන ලකුණ ලැබෙනවා. එයා මේ එන උත්තරේ මෙතනට යොදාගෙන තියෙන්න ඕන. මෙයාව මෙතනට යොදාගෙන තියෙන්න ඕන. ඒ කියන්නේ එතනින් අපේ ඇගීම් අරමුණ තමයි එයා ලාභයේ ප්‍රතිශතය හොයන්න දන්නවා. හැබැයි එයාට ආයි දඬුවම එනවා මේ උත්තරේ එන්නේ නෑ යාට. උත්තරේ ආයි නෑට තමයි එකක් හම්බ වෙන්නේ. ඒතර ලකුණු 3යි. ඔන්න ඔහොම. එතකොට එතන සමස්ත ලකුණු අපි ගත්තොත් එහෙම ඒ කොටසට ලකුණු 3 3 3 9ක් ආවනේ. 3 3 9ක් ආවා. බලන්න ඔබ ලකුණු දාගන්න එතන ත්‍රිකෝණයක් තුල. 3 3 3 9ක් එනවා නේ පුතේ. එතකොට ඔයාලට පුළුවන් ත්‍රිකෝණය තුල ලකුණු කීයද කියලා දාගන්න. B කොටසට අපි එනවා. අලෙවි කරුවෙකු ඉහත වර්ගයේ අල්මාරි 5ක් එකක් රුපියල් 35000 බැගින් විකුණා දීම සඳහා නිෂ්පාදකයාගෙන් 5%ක කොමිස් මුදලක් ඉල්ලා සිටී. එම ගනුදෙනු සිදු වූත් අලෙවි කරුට ලැබෙන කොමිස් මුදල කීයද? නේ? ඊට වර්ගයේ අල්මාරි 5ක් එකක් රුපියල් 35000 බැගින් විකුණා දීම සඳහා නිෂ්පාදකයාගෙන් 5%ක කොමිස් මුදලක් ඉල්ලන. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? B කොටස 35000කට විකුණා දීමට. එතකොට 35000න් කොමිස් මුදල අපි හොයනවා 100ට 5. 100ට 5න් ගුණ කරනවා. ඒ වගේ අල්මාරි කීයද? අහන්නේ එම ගනුදෙනු සුළුත් කොමිස් මුදල 5න් 5න් ගුණ කරනවා. ඕක තමයි අපිට සුළු කරන්න තියෙන්නේ. එතන පුතේ මෙතන 100ව 1යි මෙතන 100ව 350යි නේ 5 5 25යි. ඒ කියන්නේ 350 25න් ගුණ කරන්න තියෙන්නේ. එතකොට අපි 35 අපි ගන්නවා 35 ගුණ කරනවා පුතේ 25යි. එතන 5 5 25යි 5යි 2යි 5 3 15යි 17යි. දෙවරක් 10න් බිඳු එකක් ඉතුරුයි. දෙවරක් 3 6 1යි 7යි. 5යි 7යි 8යි. එතකොට ඉන්නේ 875යි 8750යි. නේ? මෙතන බිඳුවක් එනවනේ රුපියල්. අන්න එතනදී අපි කියනවා එම නිසා කොමිස් මුදල 8750යි රුපියල්. ඕන්න ඔහොම. මේකට දෙන්නේ පුතේ දෙන්න තියෙන්නේ ලකුණු 2යි. ඇත්තනම් ලකුණු 3ක් දෙන්න ඕන තැනක්. නමුත් හිමි වෙලා තියෙන ලකුණු 2යි. මෙන්න මේ 35000 100ට 5න් ගුණ කරලා 5න් ගුණ කරන බව පෙන්වනවට එකයි. කොහේ හරි එයා 5න් ගුණ කරන බව පෙන්වනවට එකයි උත්තරේට එකයි. ලකුණු 2යි.
ඒ අනුව B කොටස ලකුණු 2යි. ඒ අනුව සමස්ත ලකුණු 6 බෙදෙනවා 11න් කීයද කියලා දාන්න. ඕන්න ඔහොමයි. පැහැදිලිද? දැන් අපි 7 වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නෙට එන්න ආදා. මේ ගැන ඕගොල්ලන්ට මොනවද ගැටලුවක් තියෙනවද? නෑ නේ. හරි. එහෙමනම් අපි ප්‍රශ්නාංක 7ට එන්න හදා. මොකද්ද පාඩම? මොකද්ද පාඩම? සංඛ්‍යා රටා. ධාවන තරගයක් සඳහා පුහුණු වන ක්‍රීඩකයෙක් පළමු දින ක්‍රීඩා පිටියේ වටා වට 2ක්ද දෙවන දින වට 5ක් බැගින් දිනපතා වට 3ක් වැඩි 3 බැගින් වැඩි කරමින් ධාවනයේ යෙදෙයි. නේ? ක්‍රීඩා පිටියේ වටා වට 2ක් දෙවන දිනේ වට 5ක් බැගින් දිනපතා වට 3 බැගින් වැඩි කරමින් ධාවනයේ යෙදෙයි. ක්‍රීඩකයා මුල් දින 4 ධාවනයේ යෙදෙන වට ගණන පිළිවෙලින් ලියන්නද. වට ගණන පිළිවෙලින්. මුල් දින 4 වට ගණන. පළමු දින ක්‍රීඩා පිටියේ වට 2යි. දෙවන දින වට 5යි. 8යි. තුන්වෙනි දින 8යි සර්. 8යි. ඊළඟට 11යි. 11. පුතාලගේ උත්තරේ වට කියලා නොලිව්වත් කමක් නැහැ මේ එන්නේ. හරි. දිනපතා ක්‍රියාවනේ යෙදෙන වට ගණන රටාවක් ලෙස ලියූ විට එම රටාවේ මුල් පදය හා පොදු අන්තරය. එතකොට එනවා මුල් පදය. මුල් පදය පොදු අන්තරය 3. අන්තරය 3යි. ඔන්න ඔහොමයි. පොදු අන්තරය 3යි. ඊට පස්සේ අපි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. එම සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ tn ගොඩනගන්නද? tn. ඒකට අපි ගන්නවා මේ විදිහටනේ. අපිට එකපාර ගන්නත් පුළුවන් නැත්නම් රටාව වොම ගොඩනගලා ගන්න පුළුවන්. පළවෙනි පදේ කොහොමද ඇදෙන්නේ? පළවෙනි පදේ හැදෙන්නේ පොදු අන්තරය 3යි නේ. ඒක දෙක එකතු කිරීම තුන්වරක් බිඳුව. ඒ කියන්නේ දෙක එකතු කිරීම බිඳුව 2ක්. දෙවෙනි පදයේ හැදෙන්නේ දෙක එකතු කිරීම තුන්වරක් 1. කොහොමද? එතකොට එනවා දෙක එකතු කිරීම 3 5යි. ඊට පස්සේ තුන්වෙනි එක එනවා දෙක එකතු කිරීම තුන්වරක් 2. එතකොට එනවා දෙක එකතු කිරීම 6යි 8යි. දැන් ඒ අනුව රටාව අපිට ගන්න පුළුවන් tn සමානයි කොහොමද? දෙක එකතු කිරීම 3 ගුණ කිරීම කියන්න බලන්න. 3 ගුණ කිරීම n ගුණ කිරීම n ඍණ 1. එයි මෙතන 1 වුණොත් මෙතන බිඳුවයිනේ. 2 වුණොත් 1යිනේ. n වුණොත් n අඩු කිරීම 1. ඒ කියන්නේ දෙක එකතු කිරීම වරහන් ඇතුලේ අපි සුරු කරොත් මේ වරහන් ඉවත් කරොත් 3යි n අඩු කිරීම 3. ඒ කියන්නේ 3යි n ඍණ 1යි. ඔය එක විදිහක්. කොහොම ගන්න පුළුවන්. ඒක විදියක්. තව විදියක් මම කියලා දෙන්නම්. මතක ඇති ඔබට. අනිත් එක අපිට ගන්න පුළුවන් මෙතන ගුණාකාර රටාව අඳුර ගන්න. කීයෙන් කීයද මේ වැඩි වෙවි යන්නේ? වැඩි වෙනවා. 3න් 3. 3න් 3 වැඩි වෙනවා. වැඩි වෙන බව පෙන්වන්නේ ධන 3යි. එකපාරම ලියන්නත් පුළුවන් ඕක. tn සමානයි 3න් වැඩි වෙනවනේ. එතකොට 3යි n. 3යි n. 3 ගුණාකාරයි. ඒක 3 වරක් එක 3යි. දැන් පළවෙනි පදේ ගලපන්න. 3 වරක් එක 3යිනේ. නමුත් දෙකනේ තියෙන්නේ. එහෙනම් එකක් අඩු වෙන්න ඕන. දැක්කද? එකපාරම ලියන්නත් පුළුවන්. 3 ගුණාකාර රටාවක්. ඒතර 3යි. එන්න දැන් පළවෙනි පදේට ගලපන්න. 3 වරක් එක 3යි. නමුත් මෙතන දෙක තියෙන. එකක් අඩු වෙන්න ඕන. දැන් දෙවෙනි පදේ බලන්න. 3 වර 2 6යි. 6න් එකක් 5යි. 3 වර 3 9යි. එකක් අඩු කරා. එකපාරම ලියන්නත් පුළුවන්. ඒකේ සර් ඒක අපි මේ ලියලා පෙන්න. ඔව් මෙතනදී එතකොට
දැන් අපි දැන් මම වාර විභාගයේදී මෙහෙම ලියලා තිබුණා කියලා ලකුණු දෙක නම් දෙකම හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. දෙකම හම්බ වෙනවා. මේ විදිහට ගියත් එහෙමයි. ඒ ලකුණු ටික ප්‍රධානයි. මොකද සාමාන්‍යයෙන් මේ වගේ ගුණාකාර රටාවක පොදුපදේ ළමයට එකවර දකින්න පුළුවන්. එකවර දකින්න පුළුවන්. දැන් ඕකෙදි පාසල් මට්ටමින් බලනකොට සමහර වෙලාවට මාකින් ස්කීම් එක දැන් මේ සැරේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ දෙවෙනි වාර විභාග ප්‍රශ්න පත්‍රය. සෙකන්ඩ් ටර්ම් නේ තියන්නේ ෆස්ට් ටර්ම් තියන්නේ විභාග තිබ්බොත් පාසල් මට්ටමින් හැදුවොත් ඒක ඉතින් සමහර වෙලාවට මේ එකපාර ලිව්වට ලකුණු නොදී ඉන්නත් පුළුවන්. ඒ හින්දා මේ වගේ පීවරක් ගොඩනගලා පෙන්නන්න. හරි? ඕලෙවල් වල නම් මේක මේ වගේ අවස්ථාවක නම් මේ ලිව්වට ලකුණු එකපාර දෙනවා මෙතන. මොකද මේක ගන්න පුළුවන් හින්දා. එතකොට ඔන්න ඔහොමයි. එමගින් 10 වන දිනේ ක්‍රීඩකයා විසින් ධාවනයේ යෙදෙන වට ගණන අහනවා. මම මෙතන මකන්නම්. ඔන්න බලන්න 10 වන දිනේ. එතකොට දැන් පොදුපදේ උදව් කරගෙන කරන්නේ. අපි පොදුපදේ ගන්න අපේ පහසුවටනේ. පහසුවට ළමයි පොදුපදේ වෙනම හොයලා ඊට පස්සේ මේක වෙනම සංඛ්‍යා රටාව ලියලා හොයනවා. එහෙම කරලා වැඩක් නැහැ. එතකොට මේ අපි මේ යන්ත්‍රයක් වගේනේ මේක අපි යොදා ගන්න හදන්නේ. 10 වන දිනේ ක්‍රීඩකයා විසින් ධාවනයේ යෙදෙන වට ගණන. එතකොට අපි හොයාගන්න ඕනේ T10. එතකොට n වෙනුවට 10 ආදේශ කරලා n සමානයි 10 විට. එතකොට 3 ගුණ කිරීම 10. එතන ගුණිතේ හින්දා වරහනක් දාගත්ත අඩු කිරීම 1. ඒ කියන්නේ 30න් අඩු වෙනවා 1ක්. එතකොට 29යි. හැබැයි මෙන්න පිළිතුර ගලපන්න ඕනේ. එම නිසා අන්න 10 වන දින ධාවනයේ යෙදෙන වට ගණන. ධාවනයේ යෙදෙන වට ගණන 29කි. 29. ඔන්න ඔහොමයි. ඔහු වට 20ක් ධාවනයේ යෙදෙන්නේ පුහුණු වීම ආරම්භ කර කීවෙනි දිනද? වට 20ක් ධාවනය. එතකොට අපි ඒ සූත්‍රය යොදා ගන්නවා. එතකොට අපි කරන්නේ 3යි අඩු කිරීම 1 සමාන කරනවා 20ට. එතකොට පුතේ මේන සරල සමීකරණයක්. දැන් බලන්න මෙතන ප්‍රත්‍යක්ෂ භාවිතා කරනවා. අපි ප්‍රත්‍යක්ෂ ලියන්නේ අංක දාන්නේ අවශ්‍ය නැහැ. එහෙම 20 එකක් එකතු කරා. එකට එක ඉවත් වෙනවා. සමාන රාශීන්ගෙන් එකම රාශියක් එකතු කරනවා. මෙතන 21යි. දැන් අපි 3ෙන් බෙදනවා. මේ 3ෙන් බෙදනවා. 3ට 3 ඉවත් වෙනවා. n සමානයි 7යි. දැන් අපි එවනම් ලියන උත්තරේ ගලපනවා. මේ වට 20ක් එන්නේ 7 වෙනි දිනේ. අන්න හරි. ධාවනයේ යෙදෙන්නේ 7 වන දිනය. 7 වන දිනය. ඔන්න ඔහොමයි උත්තරේ. අපි ලකුණු ප්‍රදාන මෙච්චරයි නේද ඒ ගානේ තියෙන්නේ. ඔව්. ඔන්න බලන්න ලකුණු ප්‍රදානය කරන විදිය. ඔබ මේ රටාව ලියලා තිනව නම් නිවැරදිව හතරම ලියලා තිබුණොත් ලකුණු 2යි. එකක් හරි වරද්දලා තිබුණොත් 1යි. ඊළඟට මෙතන අහනවා සංඛ්‍යා රටාවලේ පොදු අන්තරය. මෙතන 1යි මුල් පදේට මෙතන 1යි ලකුණු 2යි. එතකොට තව තියෙනවා ලකුණු 11න් 4ක් ගියා. 7ක්. එතකොට ඊට පස්සේ පුතා එන්නේ මෙතන මෙතන අපි ගන්නවා ඔහු වට 20ක් මෙතනනේ එන්නේ පොදු පදේ. පොදු පදේ ගන්නවට එතන ලකුණු 2යි. 2 4 6යි. ඊළඟට මෙන්න මෙතන 10 වන දිනේ යන එක මේ ආදේශ පීවරට 1යි උත්තරේට 1යි. එතකොට ලකුණු 2යි. 2 4 6 8. මෙතන මෙන්න මේ සමීකරණයට 1යි. සමීකරණේ විසඳීමේ අතරමැද පීවරකට 1යි උත්තරේට 1යි. මෙතන ලකුණු 3යි. නේ? එතකොට මේ එක එන්නේ මෙන්න මේ පිළිතුර ගැලපීමට අන්න එතන මතක තියාගන්න. මෙන්න මෙතන එක එන්නේ මේ පිළිතුර ගලපලා තියෙනවා. මෙන්න මෙතනට. මෙතන තමයි. මේකෙත් මෙතනට එක එන්නේ. එතකොට පුතා සමස්ත ලකුණු කීයද 7 වෙනි ප්‍රශ්නය 11න් කීයද කියලා දාන්න. 11න්. 11. හරිද? හරි සර්. දැන් එහෙනම් අපි 2018 ප්‍රශ්න පත්‍රය තමයි ඔය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරේ. සෙකන්ඩ් පේපර් එකේ දැක්කනේ ආපු ඒවානේ සංඛ්‍යා රටා ප්‍රතිශත ප්‍රත්‍යක්ෂ ප්‍රමේයයන් නේ. එතකොට
ද්‍රව පරිමා ඒ පිළිබඳ ඔයගලන්ට දැන් අවබෝධයක් ලැබෙන්නේ නැති. දැන් අපි සමස්ත ලකුණ ගමු. සමස්ත ලකුණ ගන්නකොට පුතේ මෙහෙම හදාගන්න පොඩි රාමුවක් අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ හදාගන්න මේ විදිහට සර් ගිය අවුරුද්දේ හැදුවා වගේ නේද? අන්න හරි. අපි ගිය සැරේ හැදුවේ නේද? එතකොට මේ වගේ ප්‍රශ්න අහුම ගන්න. මෙතන ඔහොම එක අපි මේ සෙකන්ඩ් පේපර් එකට ගත්තේ මුලින්ම දෙවෙනි කොටස. මෙතන ප්‍රශ්නාංකය මෙතන ලකුණු. ප්‍රශ්නාංක 1 2 3 4 5 6 7 මෙතන මුළු ලකුණු. දැන් පුතාලට තියෙන්නේ ඕගොල්ලෝ පළවෙනි ගාන අනිවාර්යෙන් හදන්න එපා. ඒ අදාළ ලකුණු දාන්න මෙතන කොටුවේ. ඕගොල්ලන් ලබාගත් ලකුණ. ඊට පස්සේ ඔබ සමහර වෙලාවට ප්‍රශ්න 7ම හදලා ඇති. මම නම් කැමති නෑ ඔක්කොම හදනවා. ඔක්කොම හදන්න හැදුවට කමන්නේ. වැඩිපුර හැදුවට කමන්නේ. ඔබ අර හදපු තෝරගත්ත ගණන් ටික හරියටම දෙතුන් සැරයක් චෙක් කරලා තිබිලා තව වෙලාව ඉතිරි නම් ඔන්න හදන්න. නැත්තම් නිකන් මේ හැම එකකින්ම පොඩ්ඩක් හදලා හරියන්නේ නැහැ වැඩක් නැහැ. මට අදාළ මම දැන් ගාල්ලේ බස් එකේ නගිනවා කලුතරින් බහින්න. කලුතරින් තමයි මම බහින්න ඕනේ. බස් එක ගාල්ලට ගියාට මම ගාල්ලට යන්නේ නැහනේ පුතා. මට කලුතරින් බහින්න ඕනේ. ප්‍රශ්න 7ක් දුන්නට මට කියන්නේ ප්‍රශ්න 5කට උත්තර ලියන්න නම් මම 7ක් හදලා හරියන්නේ නැහනේ. 7 හදන්න අවශ්‍ය නැහැ. මම 5යි හරියට හදන්න ඕන. 5ත් හදලා මේ අර ඒ කියන්නේ දැන් මට කල්ුතරින් බහින්න තිබුණාට ඇත්තටම තව වෙලාව තියෙනවා නම් තවත් ඉස්සරහට යන්න ආස නම් තවත් ඉතින් පොඩ්ඩක් ඉස්සරහට ගිහලායි හැදලාවට කමන්නේ. ඒ වගේ මේක දැන් එතකොට තව එක ප්‍රශ්නයක් විතරක් හැදුවට කමන්නේ. අර වගේ හොඳට මේක චෙක් කරලා බලලා වෙලාව තියෙනවා. හැබැයි එහෙම හැදුවාම ඒකේ අපහසුතාවයේ තියෙන්නේ උත්තරපත්‍ර පරීක්ෂා කරන අපිට. මොකද අපි එතකොට ප්‍රශ්න 5ක් බලන්න ඕන එකට 6ක් බලන්න වෙනවා. ඒක තව කාලය යනවා. ඒක හරි අවාසියක් ගැටලුවක් ඒක. ජාතික විභාගයක වුණොත් ඒක හරි ගැටලුවක් ඒක. හැමෝම ওই වගේ හදන්න ගත්තොත්. ඒ හින්දා ඇත්තටම සාමාන්‍යයෙන් අපි දැන් ළමයාගේ පැත්තෙන් හිටගෙන බලනකොට නම් ඉතින් අපි ඒව බලනවා. බලලා පෙළ ගැස්ම හදලා වැඩිම ලකුණු ටික තමයි ගන්නෙ. ඒකින්ද තමයි අපි කියන්නේ ඉතින් හැමෝම ඒක කරන්න යන්න එපා කියලා. එතකොට මෙතන ඕගොල්ලන්ට ඕ වගේ ලකුණු වෙයි. ඕ විදියට ඇවිල්ලා මම මේ මුළු ලකුණු දැන් මේකේ ඊට පස්සේ ඕගොල්ලෝ වැඩිපුර දෙකක් තියෙනවනේ වැඩිපුර ඒවා අයින් කරන්න. දැන් මම හිතමු 7 වෙනි එකයි 8 වෙනි එකයි වැඩිපුර කියලා අයින් කරා. ඒක ඕගොල්ලෝ දාන විදිහ අනුව. මෙතන ගන්න දෙවෙනි කොටසේ ලකුණු ටික. ඊට පස්සේ අපි සමස්ත ලකුණ මුළු ලකුණ ගන්න මෙහෙමයි. මේ ඔක්කොම මුල් පිටුවට ගන්න මුල් පිටුවකට. එතකොට අපි ගන්නවා පළවෙනි කොටසේ ලකුණු ගන්න දෙවෙනි කොටස. දෙවෙනි කොටස. පළවෙනි කොටසේ ලකුණු දෙවෙනි කොටසේ ලකුණු දැන් මුළු ලකුණු. මුළු ලකුණු මේ දෙක එකතු කරලා ගන්න. ඊට පස්සේ ප්‍රතිශතයක් විදියට දාන්න. පැහැදිලිද? දැන් පුතාලා දන්නවද දැන් මේ සැරේ අපිට මේ විභාග කොමසාරිස්තුමා එදා අපි සහභාගී වෙච්ච රැස්වීමේදී කිව්වා ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගයේදී තවත් ශ්‍රේණි දෙකක් හඳුන්වලා දෙන්න හදනවා කියලා. ඒ තමයි A+ කියලා ශ්‍රේණිය. A+. එතුමා කිව්වේ නම් A+ එක දෙන්නේ 89ට වැඩි. ඒ කියන්නේ 90 ඉඳන් 100ට. මමත් එයා කියන්නේ ඉස්සෙල්ලා මම ඕගොල්ලන්ට මම හිතන්නේ ඒ කාලේ දැම්මනේ A+.
එනේ දැන් ඔව් සර්. ඕනේ 90 ඉඳන් 100 වෙනකන් තියෙන ලකුණු පරාසය A+ කියලා දෙනවා කිව්වා. දෙන්න අදහසක් තියෙනවා කිව්වා. බොහෝ දුරට මේ අවුරුද්දේ ඉඳන් ක්‍රියාත්මක කරයි. ඊළඟට 75 ඉඳන් 89 වෙනකන් A. B එකේ ඉන්නේ පුතා 65 සිට 74 තෙක්. C එකේ ඉන්නේ 50 සිට 64 තෙක්. ඊට පස්සේ S එක එන්නේ 35 සිට 49 තෙක්. තව එකක් එතුමා කිව්වා නිය පාස් කියලා. N කියලා දෙනවා කිව්වා. N කියලා දෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් 10ක් අඩුවෙන්. ඒ කියන්නේ 34. ඒ කියන්නේ 25 සිට 34 තෙක්. ඕන්න. අනිත් කට්ටිය එතකොට W කියලා වැටෙන්නේ මම හිතන්නේ මෙතන කවුරුවත් W අය නෑ 25ට අඩු හැමෝම ඕන්න ඒක තමන්ගේ ශ්‍රේණිය මෙතන දාගන්න මේ අනුව ඕන්න එතකොට ඔබට තක්සේරුවක් ලැබෙනවා ඔබ ගැන ඔබට තක්සේරුවක් ලැබෙනවා හෘද සාක්ෂියට එකඟව කාලයට අනුරූපව ඔබ මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලිව්වා නම් දැන් මාත් එක්ක මේ කියන නිවැරදිව මේ ලකුණු පටිපාටියට අනුව ලකුණු පිරිනමා ගත්තා නම් ඔබ ගැන ඔබ ඉන්න මට්ටම පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා. මෙන්න මේක විශේෂයෙන් මට ඕගොල්ලන් ගෲප් එකට දාන්න දැන් මම ගෲප් එක ඕපන් කරනවා. ඔබ මේ ලකුණු ඔබේ නමත් එක්ක පැහැදිලිව තියෙන්න ඕන. නමත් එක්ක පැහැදිලිව තියෙන්න ඕන හැමෝම දාන්න. මම දන්නවා මෙතන කණ්ඩායමක් ඇති කීප දෙනෙක් ඇති තමන්ගේ වගකීම තමන් වෙනුවෙන් හරියට ඉටු කරන්නේ නැති අය. අර කම්මැලි අය අලසෝ මන්ද බුද්ධීෂ සුඛිතෝ ව්‍යාධි පීඩිතන්නේ නිත්හාලුන් කාමුෂ්චේති චශාස වර්ජිත. ඒ කියන්නේ අර ඉගෙන ගන්න අකමැති ලක්ෂණ වලින් පරිපූර්ණ වෙච්ච ළමයි ඉන්නවනේ ඒගොල්ලන්ට කියන්නේ ඒ ලක්ෂණ අතහැරලා වැඩේ හරියට කරන්න. නේ නැත්තම් ඔබේ අනාගතය දැල්ලුණු පහනක් බවට පත් වෙන්නේ නැහැ. මේ අන්ධකාරයේ තමයි අතපත ගන්න වෙන්නේ. එහෙනම් කම්මැලි ළමයි කීප දෙනෙක් මෙතන ඉන්නවා ඇති. ඒගොල්ලෝ වහාම හොඳ හැරුම් ලක්ෂයක් හදාගෙන මේ අපි යන ගමනට එකතු වෙන්න. මේ උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරන්න. කැප වෙන්න දුෂ්කර ක්‍රියාවක් ඉගෙන ගන්නවා කියන්නේ මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන්න ඕන. සැලසුම් සම්පත. හරි. එහෙනම් ඔන්න මම ඕපන් කරනවා. ඔබට පුළුවන් ඒකට දාන්න තමන්ගේ නමත් එක්ක විශේෂයෙන් මෙන්න මේ කොටස ඔබ දාන්න ඕන. එහෙමනම් දුවේ පුතේ අපි හරියටම පැය දෙකක කාලයක් ගත කරා 2018 ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පේපර් එක අපි සාකච්ඡා කරා නිවැරදිව ලකුණු පටිපාටි අනුව ඒ අනුව අපි ඉදිරි දවසේ 2019 පේපර් එක සූදානම් කරගන්න ඒක අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. ඔව් අමාය දුව දාලා තියෙනවා. අමාය දුව 99යි A+ එකක්. very good පුතා. 99යි. බොහොම හොඳයි. ඔන්න විදියට මොකක්ද පුතා ක්ලාස් කියනවාද? ක්ලාස් තියෙන දවස කියනවා. ඔව්. ඒකට මම දාන්නම්. වෙන වෙලාවක් ඇතුළත් කරලා ඔයගලන්ට දාන්නම්. හරි? ඒකට මම වෙනම දාන්නම්. තව මේ ෆිසිකල් ක්ලාස් එක පුතා පටන් ගන්න මම බලාපොරොත්තු වෙන්නේ තව පොඩ්ඩක් කල් ගිහිල්ලා මැයි මාසයේ මුල වගේ දැනට මම මැයි මාසයේ මුල ඕගොල්ලන්ව අර වාර විභාගයට කණ්ඩායම් වශයෙන් ගෙන්නගෙන පිළිතුරු ලියන්න අවස්ථාවක් දෙන්න තමයි මගේ අදහස. දැනට අපි දැන් පාසල් නිවාඩුව එනවනේ සිකුරාදා දවස් 10ක ඒ නිවාඩුවත් එක්ක බලමු එන තත්වයන් එක්ක මොකද මේ කොරෝනා තාම මේ බස්නාහිර පළාතේ පුතේ මේ අඩු වෙලා නැහැ නේද? ඕගොල්ලෝ මාධ්‍යයේ මේ තොරතුරුත් එක්ක ඉන්නවනම් මේක මේ ගැන අවධානය අඩු වෙලා තියෙනවා. අවධානය අඩු වෙලා තියෙනවා. සූදානමත් අඩු වෙලා තියෙනවා සමහර වෙලාවට. හැබැයි මේ ඒකේ තියෙන බලපෑම අඩු වෙලා නැහැ. ඒ හින්දා අපි ඒ ගැන හිතන්න ඕන දෙපාරක් තුන් පාරක්. නේද? ඒ ගැන හිතලා අපි ඉස්සරහට ගන්න තීරණ නිවැරදිව ගමු. ඒවා මම ඔයගොල්ලන්ව දැනුවත් කරන්න. හරි පුතා.
එහෙනම් බොහෝ දුරට ඔයගොල්ලන්ගේ මේ අප්‍රේල් මාසේ පැවරුම මම මේ සෙනසුරාදා හෝ ඉරිදා ලැබෙන සලස්වනවා මම ඒ ගැනත් WhatsApp group එකට පණිවිඩයක් දාන්නම්. හරි? තව හරි papers සර්. කීපයක් ඔයගොල්ලෝ සර් ලැබෙන්න. ටියුට් එක සාකච්ඡා කරන්න කවදද ප්‍රසන්ටේජ් percentage එක සාකච්ඡා කරන්නේ නැහැ බොහෝ දුරට papers වලට තමයි මේ දවස්වල යන්නේ. ඔයාට ඒකේ ගැටලු තැන් තිබුණොත් විතරක් මට යොමු කරන්න ඒවා අපි මේ පන්තියෙන් පස්සේ හරි සාකච්ඡා කරමු. පුතා හැදුවද ඒක? හදලා තියාගන්න. ඔව් ඒකට අපි අර සම්පූර්ණ කාලයක් වැය කරන එක අපරාධයක් නේ. දැන් අපි රිවිෂන් යන්නේ papers නේ. මම ඔයගලන්ට ওই percentage එක දුන්නේ ඒක විශේෂ හින්දා. මොකද ඒ ගැන විභාගයේ දැන් මේ ප්‍රශ්න පත්‍රෙත් ඔබට පේනවා වැඩිපුරම තියෙනවා. ඒ වගේම මේක ඉදිරියට සාමාන්‍ය පෙළ විභාගෙත් අනිවාර්යයෙන්ම 9 පන්තියේ දැනුම එතන ඍජුවම බලපානවා. ඒකට අමතර අභ්‍යාසයක් විදිහට තමයි දැන්නේ. හරි? right. ඔනෙලිත් දාලා තියෙනවා බොහොම හොඳයි. ලකුණු 97යි. ලකුණු 3 කොහෙන්ද කියලා බලන්න වැරදුනේ. අඩු උනේ. අන්න ඒ ගැන අවධානය යොමු කරන්න. හරි පුතා එහෙනම්. යසස් දාලා තියෙනවා. ඔව් බොහොම හොඳයි. එහෙනම් අපි අදට මෙතන සමුගමු. පුතාලා හැමෝටම සුබ රාත්‍රියක්. නිරෝගීමත් හෙට දිනයක් ප්‍රාර්ථනා කරනවා. උසාවයි. thank you sir thank you sir good night sir සර් බුත් ගන්නයි සර්. Good night. උත්තරයි සර්